පොළවේ සිට යම් උසක HP උස රූප සටහන දීලා තියෙනවා. රූප සටහන ඇතුලෙන් අපිට ලියා ගන්න පුළුවන් මේ විදිහට මෙතන අංශක 45යි මේ අංශක 30යි මෙතන උස h කියලා තියෙනවා. මෙන්න මේ දුර 10යි මීටර කියලා තියෙනවා. එතකොට අපි දන්නවා මෙතන ත්‍රිකෝණී ත්‍රිකෝණයක් මේ කෝණයේ අංශක 45යි නම් මෙන්න මේ පාද දෙක සමානයි. එතන ඔයාලට පේන ඇති මේ කෝණයේ අංශක 45 නිසා මේ පාදයේ දෙක සමාන වෙනවා. right. එතකොට අපිට ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතන උස h නම් මේ දුර h කියලා ලියන්න පුළුවන්. 10 මීටර තියෙන්නේ. ඕකේ. 10 සෙන්ටිමීටර හරි. 10යි සෙන්ටිමීටර කියලා තියෙන්නේ. උත්තර තියෙන්නේ මීටර වලින් නේද? එතන ඇත්තටම ඒක සෙන්ටිමීටර නේ ඒක මීටර වෙන්න ඕනේ. කමන්නේ ඔයගොල්ලෝ හදලා තියෙන්නේ. දැන් අපිට ලොකු ඍජු කෝණේ ත්‍රිකෝණයට tan 30 ලිව්වොත් මෙන්න මේ කෝණේ tan අගය මේ කීන කෝණේ tan අගය මෙන්න මේ ඍජු කෝණේ ත්‍රිකෝණයේ සලකලා අපි ලිව්වොත් මෙයාට tan ලිව්වම h බෙදීම සාමුක පාදයේ බෙදීම බද්ධ පාදය. සාමුක පාදයේ බෙදීම බද්ධ පාදය. ඒකට අපි ලියනවා h බෙදීම h ධන 10යි. දැන් මේක සුළු කරලා තියෙන tan 30 කියන්නේ එක බෙදීම මූල 3යි h ධන 10 හරස් ගුණ කරොත් h ධන 10 සමානයි h වාරයක් මූල 3යි h වාරයක් මූල 3යි h පද ටික එක පැත්තකට ගෙනිච්චොත් මූල 3යි h අඩු කිරීම h කියලා එනවා. h ඉවතට ගත්තොත් මූල 3 අඩු කිරීම එක වාරයක් h කියලා එනවා. එහෙනම් h සමානයි කියලා අපිට ලියන්න පුළුවන්. ඊට මැද නිසා එහා පැත්තෙන් ලියන්න h සමානයි. එතකොට අපි ලියවෙනවා 10 බෙදීම මූල 3 අඩු කිරීම 1යි කියලා. මේක තමයි උත්තරය. 10 බෙදීම මූල 3 අඩු කිරීම 1යි. උත්තරය 4. උත්තරය 4. අදත් නැතිනම් හදන්න. කොහොම පොඩ්ඩක් තියන්න. හරි සර්. හරි. ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්න අංක 4 පොළවේ සිට යම් උසක සිටින පැරෂූට් කරුවෙකුට පොළොව මත A සහ B ලක්ෂ දෙකක් අංශක 30ක් හා අංශක 60ක ආරෝහණ කෝණ වලින් පෙනේ. A සහ B ලක්ෂ අතර දුර කිලෝමීටර් 5ක් නම් ඔහු සිටින උස වන්නේ. එතකොට මේ තියෙන්නේ පොළොව අපි තුන් පැරෂූට් කරුවා මෙතන ඉන්නේ කියලා. මේ තියෙන්නේ යාගේ ඇස් මට්ටම පොළොවේ පේනවා එයාට මෙන්න මේ වගේ තැනක යා ඉන්නේ. අපි හිතමු මේ විදියට මේ තමයි පැරෂූට් එක. ඊට මෙතන ඉඳලා බැලුවම පොළොවේ යාට පේනවා ලක්ෂ දෙකක් අංශක 30ක් සහ අංශක 60ක ආරෝහණ කෝණය. ආරෝහණ වුණොත් වැරදි නේද බලන්න. පොළවේ සිට යම් උසක සිටින පැරෂූට් කරුවෙකුට
පොළොව මත A සහ B ලක්ෂ දෙක. එතන ප්‍රශ්නය මට හිතෙන්නේ වෙනස් කරන්න වෙනවා. පොළවේ දැන් උඩ ඉන්න මිනිස්සෙකුට පල්ලෙහා පේනවා කෝණ අපි ගත්තම අවරෝහණ කෝණ. අවරෝහණ වෙන්නේ. දැන් අවරෝහණ කියලා හදන්න. අවරෝහණ ආරෝහණ කෝණ නෙමෙයි අවරෝහණ කෝණ. එතකොට මෙයා තමයි S මට්ටම. එතකොට අවරෝහණ කෝණ ගත්තාම අංශක 30 තමයි මේක. අංශක 30යි. එතකොට මෙන්න මේ ලොකු කෝණයේ අංශක 60යි වෙන්නේ. එතකොට අපි දන්නවා අංශක 30කින් පේන්නේ A ලක්ෂය, අංශක 60කින් පේන්නේ B ලක්ෂය. AB ලක්ෂ දෙකක් 30ක් සහ 60ක අවරෝහණ කෝණ වලින් පේන්නේ. AB ලක්ෂ අතර දුර කිලෝමීටර් 5යි. මෙන්න මෙතන කිලෝමීටර් 5යි. ඔහු සිටින ස්ථානයේ උස. ඔහු සිටින ස්ථාන උස කියලා කියන්නේ මෙන්න මේ උස h. h තමයි අපි හොයන්න ඕනේ. ඒතර අපිට මේ රූපේ ලකුණු කරන්න පුළුවන් ඒකාන්තර කෝණ වලට අනුව මෙතන අංශක 60යි මෙතන අංශක 30යි කියලා. ඒතරවල පේන ඇති ක්‍රම කිහිපයකට යන්න පුළුවන් බව පේනවා. පඬ මෙතන චූටි ජ්‍යාමිතියක් පාවිච්චි කරලා MCQ වලින් සූත්‍රයට යන්න පුළුවන්. මෙන්න මේ කෝණය අංශක 120යි. එයා 120 නම් මෙන්න මේ චූටි කෝණය කීයද? අංශක 30යි. එතකොට මේ 30යි මේ 30යි එකතු වෙලා 60යි 120යි 180 හැදෙනවා. ඒකේ තේරුම ළමයි මෙන්න මේ පාදය සමානයි මේ පාදය. බලන්න. මේ කෝණය 30යි මේ කෝණයත් 30යි එකතු වුණා. මෙතන 120යි මෙතන 60යිනේ. මෙතන 180ක් නිසා මෙතන 120යි. මේක සමද්විපාද ත්‍රිකෝණය. සමද්විපාද නේ මෙයා 30යි මෙයා 30යි. මේ පාදයේ සමාන වෙන්න ඕන මේ දුරට. ඒතර මේ පාදයේ කිලෝමීටර් 5යි නම් මේ දුර කිලෝමීටර් 5යි. right. එතකොට අපිට තියෙන මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක් වෙන්නේ මේ විදිහට ඕන නම් මම හදලා පෙන්නනම් ආපහු. මේ විදිහට මෙතන අංශක 60යි මෙයා h මේ පාදයේ කිලෝමීටර් 5යි. දැන් අපිට පුළුවන් sin අනුපාතය ලියවනම් sin 60 සමානයි h බෙදීම 5යි. sin 60 සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඒතර sin 60යි කියන්නේ මූල 3 බෙදීම 2 සමානයි h බෙදීම 5යි. h සමානයි 5යි මූල 3 බෙදීම 2යි. බලන්න එහෙම උත්තරයක් තියෙනවද කියලා? 5යි මූල 3 බෙදීම 2යි කිලෝමීටර්. උත්තරය 3. උත්තරය 3. ඒ ගානේ මේ දෙපාරක් ටෑන් දාලා හදන්න නැතුව මම එකපාරින් හැදුවා හේතුව සමද්විපාද බව දැකලා හදනකොට MCQ එකක් ඉක්මනින් උත්තරේ ගන්න ඕන නිසා. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය මෙම රූපේ AC සමානයි BD වේ. QT අගය වන්නේ. AC BD AC BD ට සමානයි. රූපය දිහා බැලුවොත් තියෙනවා C B A මෙයා B ලක්ෂය කැපිටල් D අක්ෂරය අපි මේ දුර ගත්තොත් x කියලා. එතකොට මේ කැලලත් කීයද? x ට සමානයි. රූපේ ජ්‍යාමිතිය බලන්න AB BC ට සමානයි. ඒ වගේම කියනවා AC මුළු දුර BD මුළු දුරට සමානයි. AC කියන 2x නම් මෙන්න මේ BD දුර 2x ට සමාන වෙනවා. QT අගය අපෙන් අහනවා. Q කියන්නේ මෙන්න මේ කෝණය. Q ඉතින් මෙතන θ එතන තියෙන්නේ කමන්නේ. Q මෙන්න මේ කෝණය අපෙන් අහනවා. මට මේ කෝණයට ලියන්න පුළුවන්. මෙතන තියෙනවා දැන් අපි ගාව ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඒකේ Qට ඉදිරියෙන් තියෙන පාදය දන්න. මෙන්න මේ පාදය දන්න. ඒ වගේම Qට මේ පැත්තේ තියෙන කර්ණය දන්න. එතන මේ Q කියන කෝණයට ඉදිරියෙන් තියෙන පාදය සම්මුඛ පාදය සක. අපිට මෙතන මම නම් නැවත අපහැදිලි වගේ නම් ඍජු කෝණී ත්‍රිකෝණයක් හදලා පෙන්නන්නම්. මෙන්න මේ අතර තියෙන්නේ
මෙයා q මෙයා 2x මෙයා x මම ලියනවා sin q sin q සමානයි x බෙදීම 2x එතකොට ළමයි මේ නැත්තම් sin කියන කෝණයක් භාගය වෙන්නේ q සමානයි කීයක් විතරද q සමානයි අංශක 30 q සමානයි 30 දාන්න බෑ q සමාන 30 දැම්මම sin 30යි sin 30 ගේ ඔයගොල්ලෝ දන්නවා කීයද භාගයයි sin 30 ගේ භාගයක් වෙනවා. ඒතකොට උත්තරය q සමානයි 30යි. q සමානයි 30යි. පොඩි ජ්‍යාමිතියක් තියෙනවා එතන. අපි දන්න ත්‍රිකෝණමිතික අනුපාතවල සරල යෙදීමකුත් තියෙනවා. හරිද? හරි සර්. right. ඊළඟට ප්‍රශ්න අංක 6. උස කණුවක මුදුනේ සිට ශක්තිමත් භාවයේ උදෙසා පොළවට මීටර් 20ක් දිග කේබලයක් ඇද ඇත. පොළව හා කේබලය අතර මහා කෝණය අංශක 150ක් නම්. දැන් කණුවක් අපි අඳිමු. දැන් මේ තියෙන්නේ 13 මෙන්න කේබලය ආරක්ෂා කරන්න කණුව ආරක්ෂා කරන්න ඉදලා තියෙන කේබලය. ඔව් අනේ හලෝ ලයිට් එක දාන්න ෆෝන් එකට එනවා. ලයිට් එක ඕෆ් කරගන්න. පොළවට මීටර් 20ක් දිග කේබලයක්. මීටර් 20යි මේ කේබල් එකේ දිග. අපිට දීලා තියෙන්නේ පොළව හා කේබලය අතර මහා කෝණය. කියන්නේ මෙන්න මේක ඇර 150යි. එහෙනම් මෙයා කීයද අංශක 30යි. දැන් අහනවා කණුවේ උස. කණුවේ උස h කියලා ගත්තොත් තාම සරල විදියට sin 30 සමානයි h බෙදීම 20යි sin 30යි කියන්නේ භාගයයි h බෙදීම 20යි h සමානයි 20 බෙදීම 2යි මීටර් 10යි මීටර් 10යි ඒකයි පොඩ්ඩක් කියන්න. ඒකේ කණුව තියෙනවා ඔයාලට පේන ඇති මේ තියෙන්නේ කණුව මේ කණුව පොළොවට ගැට ගහලා තියෙනවලු මෙන්න මේ විදිහට මීටර් 20ක් දිග කම්බියක. එතකොට මේ කම්බිය සහ පොළොව අතර මහා කෝණය දීලා තියෙනවා. එතකොට මහා මේක සුදු කෝණයේ කම්බිය සහ කෝණය මේ පොළොව අතර මේ තියෙන කම්බිය සහ පොළොව අතර මහා කෝණය. ඒතර ඒක 150යි. මෙයා 150යි නම් මම මේක ඇතුලේ කෝණය කීයද අංශක 30ක් වෙනවා. එතකොට මෙයා 30යි. දැන් මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. ලස්සන කතන්දරයක් කියලා තිබුණා. අපිට ඒව අදාළ නැහැ. දැන් අපි දන්න ගණිතයේ මූලධර්ම වලට ප්‍රශ්නය අනුගත වෙලා තියෙන්නේ. මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න මේ h කියන උස තමයි කණුවේ උස. ඒ කණුවේ උස අපෙන් අහනවා. මෙයා කෝණය දන්නවා. මේ පාදයේ දිග මීටර් 20යි. එතකොට මෙතන sin 30 දැම්මම මේකට sin කියන්නේ සාමුක පාදයේ බෙදීම කර්ම. සක. එතකොට h බෙදීම 20යි. 30 sin 30 කියන්නේ භාගයයි. h බෙදීම 20 සුදු කරාම හරස් ගුණ කරාම 20 බෙදීම 2 10යි උත්තරේ. ඊළඟට කුඩා බිනුම 0.02ක් වන ස්කුරුප්පු ආමානයක අන්තරාලය මිලිමීටර් 1ක් වේ. එහි හිස බෙදා ඇති කොටස් ගණන වන්න. අපි දන්නවා කුඩාම බිනුම සමානයි ස්කුරුප්පු අන්තරාලය
බෙදීම වට පරිමාණයේ කොටස් ගණන. ස්කෘප්පු අන්තරාලයේ බෙදීම වට පරිමාණයේ කොටස් ගණන. දැන් අපිට කියනවා කුඩාම මිනුම කීයද කියන්නේ? කුඩාම මිනුම 0.02 මිලිමීටර සමානයි ස්කෘප්පු අන්තරාලය මිලිමීටර් 1යි. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒකකවල. වට පරිමාණයේ තියෙන කොටස් ගණන අපි n කියලා හිතුවොත් n කියලා දැම්මොත් මේක සුළු කරාම n සමානයි 1 බෙදීම 0.02යි. මම උඩත් 100න් ගුණ කරලා යටත් 100න් ගුණ කරන්නම්. එතකොට 100 බෙදීම 2යි කියලා එනවා. උත්තරය 50යි. උත්තරය 50යි. අටවෙනි ප්‍රශ්නය ස්කෘප්පු ආමානයක හිස කොටස් 50කට බෙදා ඇති අතර එහි එක් වටයක් කරකවීමේදී 0.5 මිලිමීටර් ප්‍රමාණයක් ගමන් කරයි. 0.5 මිලිමීටර් ප්‍රමාණයක් එක් වටයකට ගමන් කරනවා කියන්නේ ස්කෘප්පු අන්තරාලය 0.5 මිලිමීටර්. ඒ අනුව කුඩා මිනුම සමානයි ස්කෘප්පු අන්තරාලය මිලිමීටර් 0.5 බෙදීම කොටස් තියෙනවා වට පරිමාණය 50ක් 0.01 මිලිමීටර් අදාළ උත්තර. 0.01 මිලිමීටර්. කුඩාම මිනුම 0.02 මිලිමීටර් වන ස්කෘප්පු ආමානයක අන්තරාලය මිලිමීටර් 1ක් වේ. මේ හිස බෙදා ඇති කොටස් ගණන වන්නේ නැවතත් අර කලින් වගේම ප්‍රශ්නයක්. ඒතර කුඩා මිනුම 0.02යි අන්තරාලය මිලිමීටර් 1යි බෙදීම හිසේ තියෙන කොටස් සංඛ්‍යාව. එතකොට n සමානයි 1 බෙදීම 0.02යි කලින් වගේම 100 බෙදීම 2යි උත්තරය 50යි. කලින් MCQ එක මම හිතන්නේ නැවත මේකට යෙදিলা තියෙනවා. 10 වෙනි ප්‍රශ්නය උස ගොඩනැගිල්ලක සිට පොළොව මත සිටින පක්ෂියෙකු දෙස බලන ළමයෙකුගේ අවරෝහණ කෝණය අංශක 60කි. පක්ෂියා හා ගොඩනැගිල්ල අතර දුර මීටර් සෙන්ටිමීටර් 10ක් නම් ගොඩනැගිල්ලේ උස වන්නේ සෙන්ටිමීටර් නෙමෙයි ළමයි ඒකත් මීටර වෙන්න ඕන. එතනත් මීටර වෙන්න ඕන. ඒක සෙන්ටිමීටර කියලා තියෙන එක වැරදියි. ගොඩනැගිල්ලේ උස වන්නේ ළමයාගේ උස මීටර් 1ක් කියලා හිතන්න කියලා කියනවා. දැන් අපිට ජ්‍යාමිතික රූපයකට යන්න වෙයි. මෙතන ඉඩබන් නිසා මම මේක ලියන කට්ටිය ලියා ගන්න ඉක්මනින්. right 10 වෙනි ප්‍රශ්නේ මේකේ මම හිතන්නේ උත්තරේ නැති හරි මොකක් හරි ගැටලුවකුත් තිබුණාගේ මතකයක් තියෙනවා බලමු අපි හදලා මේ තියෙන්නේ ගොඩනැගිල්ල ළමයා ඇස් මට්ටම මේ තියෙන්නේ පක්ෂියා දෙස බලනවා ළමේ තමන්ගේ ඇස් මට්ටමේ ඉඳලා පහළ තියෙන වස්තුවක් දෙස බලනවා අවරෝහණ කෝණය අංශක 60යි මේ කෝණය 60යි නම් මේ කෝණය 60යි පක්ෂියා හා ගොඩනැගිල්ල අතර දුර මීටර් 10යි කියලා ගමු අපි සෙන්ටිමීටර කියලා තියෙන එක වැරදි ළමයාගේ උස දීලා තියෙනවා මෙන්න මෙතන මීටර් 1යි කියලා මීටර් 1යි කියලා අපෙන් අහනවා ගොඩනැගිල්ලේ උස අපි ගොඩනැගිල්ලේ උස ගමු h කියලා දැන් අපිට පුළුවන්
tan අනුපාතය ලිව්වොත් tan 60 සමානයි. හැබැයි මෙතන ඍජු කෝණී ත්‍රිකෝණී කියන්නේ මෙන්න මේක. ඒතකොට මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණය ගත්තාම මේ කෝණය tan අගේ සමානයි මෙන්න මේ උස. ඒ කියන්නේ h ධන 1 බෙදීම 10. h ධන 1 බෙදීම 10. h ධන 1 බෙදීම 10. ඒතකොට tan 60 අගේ අපි දන්නවා දීලත් නෑ අපි ගමු tan 60 අගේ කැල් එකක් පාවිච්චි කරන දෙන නිසා ගැටලුවක් වෙන්න විදිහක් නෑ. tan 60 1.73යි h ධන 1 බෙදීම 10 හරස් ගුණ කරාම 17.3 සමානයි h ධන 1යි. එතකොට h සමානයි 17.3 අඩු කිරීම 1යි 16.3යි මීටර් කියලා එන්නේ. 16.3යි 10.3යි 2යි කියලා උත්තරයක් තියෙනවා පළවෙනි උත්තරේ. උත්තරේ 1. වර්නියර් කැලිපරයකින් ලබාගත නොහැකි පාඨාංකය. වර්නියර් කැලිපරේ ලබාගත නොහැකි පාඨාංකය. මොකද්ද? පරීක්ෂණාලයක විශ්කම්භය පුළුවන්, කුහරයක ගැඹුර පුළුවන්, සිලින්ඩරයක විශ්කම්භය පිටක හිතියමු කඩදාසියක ඝනකම PVC නලයක අභ්‍යන්තර විශ්කම්භය. මෙතන කඩදාසියක ඝනකම සඳහා වර්නියර් කැලිපරය සුදුසු නැත. කඩදාසියක ඝනකම කොහොම අපි ඒ සඳහා පාවිච්චි කරන්නේ මයික්‍රොමීටර් ස්ක්‍රූප්පු ආමානය. උත්තරය 4. 12 වෙනි එක මයික්‍රොමීටර් ස්ක්‍රූප්පු ආමානයක අන්තරාලය මිලිමීටර 1ක් වන අතර හිස කොටස් 100කට බෙදා ඇත. කුඩා මිනුම සමානයි අන්තරාලය බෙදීම හිසේ තියෙන කොටස් සංඛ්‍යාව 0.01 මිලිමීටර. මිලිමීටර 0.01යි. දහතුන්වෙනි ප්‍රශ්නය කුඩා මිනුම 0.04ක් මිලිමීටර වන ස්ක්‍රූප්පු ආමානයක හිස කොටස් 50කට බෙදා ඇතනම් අන්තරාලය කුඩා මිනුම 0.04යි අන්තරාලය තමයි අහන්නේ අපි අන්තරාලය x කියලා ගමු හිසේ තියෙන කොටස් 50 හිස කොටස් 50කට බෙදා ඇතලෝ එතකොට අන්තරාලය x කියලා ගත්තොත් x බෙදීම 50යි x සමානයි 0.04 ගුණ කිරීම 50 මේක සුළු කරොත් 4 5 20යි ඒකට කීයක් වෙනවද බලන්න 2යි මිලිමීටර් වෙන්න මිලිමීටර් 2ක් වෙන්න ඒකකයේ තියෙන ඕන මිලිමීටර් 2යි උත්තරය 4 කුඩා මිනුම 0.01ක් වල right මම මෙතනින් ඉස්සරහට පොඩ්ඩක් යන්නම් මේ අපේ PDF එකට එතකොට ලේසි
බලන්න 14 වෙනි ප්‍රශ්නය. කුඩා මිනෝ 0.01 මිලිමීටර වන වර්නියර් කැලිපර් එක 1000 කිනිහෙර එකිනෙක ස්පර්ශ කළ විට පහත පරිදි දැක්වේ. මෙහි දෝෂය ගණනය කරන්න. දැන් අපිට පේනවා 1000 කිනිහෙර ස්පර්ශ කරන අවස්ථාවේදී හරිඳුම් නයිල්ගේ වීඩියෝ on. එතන රූපේ පොඩි ගැටලුවක් තියෙනවා. උත්තරයක් ආවේ නැතුව ඇති ඔයගොල්ලෝ. දාහතරේ ප්‍රශ්නේ දෝෂ සහිතයි. ඒක මූලාංක දෝෂයේ ධනද ඍණද කියලා හොයාගන්න අමාරුයි බිඳුව තියෙන තැන නිසා. බිඳුව මෙතනනේ තියෙන්නේ. මෙතන තියෙද්දි අපිට සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ ධන මූලාංක දෝෂයක්. එහෙනම් මෙන්න මේ වගේ බිඳුව පෙන්වන්න. එහෙම පේන්නේ නැහැ. මේ බිඳුව ඇත්තට මෙන්න මෙතන විතර ගිහින් තිබුණා. ඍණ මූලාංක දෝෂයක් කියලා අරගෙන හදන්න තිබුණා. එතනදී ඍණ මූලාංක දෝෂයක් නම් වට පරිමාණයේ තියෙන කොටස් ගන්න 50ක් කියලා හිතුවොත් අපිට 50න් අඩු කරන්න පුළුවන් සමපාත කොටස වෙන්න මේ කොටස විදිහට අරගෙන 48ක් අඩු කරා කියලා හිතමු. 2යි 0.01 අපි ප්‍රශ්නේ මෙන්න මේ විදිහට වෙනස් කරන්නේ. මෙන්න මේ බිඳුව මෙතනින් අයින් කරා. මෙතන බිඳුවක් නැහැ. බිඳුව දාගන්න මෙතනට. දැන් මේක මොන දෝෂයක්ද? ඍණ දෝෂයක්. අර සෙනුරි කියලා කෙල්ලෙක් හිටියා. ඒකේ තමයි මේ රූප චෙක් කරලා බැලුවේ 4 පාරක් විතර චෙක් කරලත් ඔන්න වැරදි. අඩුපාඩු තියෙනවා. කොහොමත් ඒකට පිස්සු එහෙම දවුලක් නැහැ. මේ ඒතර මෙතන බිඳුව මෙයා බිඳුව නම් අපිට පේනවා ප්‍රධාන පරිමාණයේ බිඳුව පේන්නේ නැහැ මේක. මෙතන ප්‍රධාන පරිමාණයේ බිඳුව පේන්නේ නැහැ. ඒ කියන්නේ ඒක පහු කරන් මේ ධාරය ඇවිල්ලා ඉස්සරහට. එතකොට මෙතන බිඳුව මෙතන නතර වෙලා. සමපාත දැන් ඍණ මූලාංක දෝෂයක් තියෙනවා. සමපාත කොටස මෙන්න මේක. සමපාත කොටසේ අගය අපිට ලියා ගන්න පුළුවන් ඕන නම් මෙයා බිඳුව නම් 49 48. එහෙනම් වට පරිමාණයේ මුළු කොටස් ගන්න අපි ගමු 50යි. අඩු කිරීම 48 ගුණ කරන්න ඕන උපකරණයේ කුඩාම මිනුමෙන්. මෙන්න මේක තමයි අදාළ දෝෂය. ඒතර උත්තරේ එනවා 2 ගුණ කිරීම 0.01යි 0.02 මිලිමීටර කියලා. උත්තරය 0.02 මිලිමීටර. රූපය ඒ විදිහට හදාගත්තට පස්සේ ඊළඟට 15 වෙනි එක ඉහත ස්කෘප්වාමානයෙන් ගෝලයක විස්කම්භය ලබාගත් විට පහත ආකාරයේ දැක්වේ. එහි දෘශ්‍ය පාඨාංකය ගණනය කරන්න. දෘශ්‍ය පාඨාංකය කියන්නේ මොකක්ද? දෘශ්‍ය පාඨාංකය කියන්නේ අපි කියවන පාඨාංකය කියන්නේ. නිවැරදි පාඨාංකය කියන අදහස නෙමෙයි. හරි දෘශ්‍ය කියන්නේ අපිට පේන පාඨාංකය කීයද කියලා අහන්න. ඒත් අපිට මේකේ පේනවා මිනුමක් ගන්නකොට අපි දන්නවා මෙන්න මේ වට පරිමාණ ධාරය පසු කළ ගිය ප්‍රධාන පරිමාණ කොටසේ අගය කීයද මෙතන දාලා තියෙනවා සෙන්ටිමීටර් 1යි කියලා. ඒතකොට අපිට ගන්න පුළුවන් සෙන්ටිමීටර් 1යි කියන්නේ 10ක් මිලිමීටර්
එකතු කිරීම සමපාත කොටස 15 16 17 18 18 ගුණ කිරීම 0.01 කුඩා මිනුම. එතකොට ලැබෙනවා 10.18 මිලිමීටර් කියලා. එතකොට මම අහලා තියෙන්නේ දෘශ්‍ය පාඨාංකය. මෙන්න බලන්න දෘශ්‍ය පාඨාංකය. එතකොට උත්තරේ 1. නිවැරදි පාඨාංකය නෙමෙයි. නිවැරදි පාඨාංකය ගත්තා නම් උත්තරේ ඔయిత වඩා වෙනස් අගයක් වෙන්න ඕන. දෘශ්‍ය පාඨාංකය 10.18යි. දෘශ්‍ය පාඨාංකය. ඒ අඩුපාඩුවක් වෙලා තියෙනවා හදාගන්න. දෘශ්‍ය පාඨාංකය කියලා තමයි මම අහලා තියෙන්නේ. ඉහත ගෝලයේ සත්‍ය විශ්කම්භය වන්නේ සත්‍ය විශ්කම්භය සත්‍ය පාඨාංකය. දැන් සත්‍ය පාඨාංකය කියන්නේ අපිට ලැබුණ පාඨාංකය නැත්නම් දෘශ්‍ය පාඨාංකය 10.18යි. මේකේ තියෙන ඍණ මූලාංක දෝෂයක් 0.02. එහෙනම් අපි දෝෂය එකතු කරන්න. දෝෂය එකතු කරන්න. එතකොට ලැබෙනවා මෙතන 0.2යි 10.2 මිලිමීටර්. හැබැයි මේක ලියන්න ඕන කොහොමද? 10.2යි බිඳුවයි කියලා තියෙනවා. 10.2යි බිඳුවයි කියලා තියෙන්න ඕන. මෙතනද ඔයාලට පේනවා ඇති මේ උත්තරවල දීලා තියෙන ඒකකයේ පොඩි දෝෂයක් තියෙනවා. නැවතත් ඉතින් මට කියන්න තියෙන්නේ මේකේ කරෙක්ෂන් බලපු උන්දර තමයි බනින්න තියෙන්නේ. හරිද? උත්තරය අපි ලියමු 10.2යි කියලා. හැබැයි සෙන්ටිමීටර් නෙමෙයි ළමයි. උත්තර ඔක්කොම තියෙන්නේ සෙන්ටිමීටර කියලා. එක මීටර වෙන්න ඕන. මිලිමීටර වෙන්න ඕනේ. මිලිමීටර කියලා මේවා පොඩ්ඩක් වෙනස් කරගන්න. ඒතර උත්තරේ 10.2යි. උත්තරේ 10.2යි. දාහත් වෙනි එක ස්කුරුප්පු ආමානයක ඉදහා කිනීර එකිනෙක ස්පර්ශ කළ විට පහත පරිදි දැක්වේ. කුඩා මිනුම 0.01 මිලිමීටර් මෙහි පවතින දෝෂය හා දෝෂ ප්‍රමාණය වන්නේ. දෝෂය හා දෝෂ ප්‍රමාණය. දැන් මේ රූපයට අනුව අපිට තේරෙනවා මේ දෝෂය මොකද්ද? ඍණ මූලාංක දෝෂයක්. දෝෂය ඍණ දෝෂයක්. ඇයි එහෙම කියන්නේ? ඔයාලට පේනවා ඇති වට පරිමාණයේ බිඳුව ප්‍රධාන පරිමාණයේ බිඳුව පහු කරගෙන ඇවිල්ලා උඩින් ඇවිල්ලා ඉස්සරහට. ඒ නිසා මේක ඍණ දෝෂයක්. ඍණ දෝෂයක අගය අපි හොයාගන්නේ කොහමද? වට පරිමාණයේ තියෙන මුළු කොටස් ගානෙන් සමපාත කොටසේ අගය අඩු කරනවා. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන දීලා තියෙනවා 95යි කියලා. එහෙනම් මේක 96 97 98 99 100. ඔහමයි යන්නේ. එතකොට මේ තියෙන්නේ කීයද? 96 වෙනි කොටස. එහෙනම් මේකේ වට පරිමාණයේ කොටස් කීයක් තියෙනවද මේ කියන විදිහට? 100ක් තියෙන පරිමාණයක්. එහෙනම් වට පරිමාණයේ මුළු කොටස් ගාන 100යි අඩු කරනවා සමපාත කොටස 96 ගුණ කරන්න ඕන උපකරණයේ කුඩා මිනුම 0.01යි වට පරිමාණයේ කොටස් 50ක් තිබුණත් වට පරිමාණයේ කොටස් 100ක් තිබුණත් උපකරණයේ කුඩා මිනුම 0.01යි කියලා දීලා තියෙනවා. වට පරිමාණයේ තියෙන කොටස් සංඛ්‍යාවෙන් සමපාත කොටසයගේ අඩු කරලා කුඩා මිනුමෙන් ගුණ කරාම ඍණ මූලාංක දෝෂයගේ හොයාගන්නත් පුළුවන් කියලා කියලා දීලා 97ද? ආව 97යි. හොඳයි. 97යි. 97යි. ඊළතර මෙතන 3 0.03යි මිලිමීටර්. 0.03යි මිලිමීටර්. ඍණ දෝෂයක්. උත්තරය 0.03යි. උත්තරය 3. දාහතරේ ප්‍රශ්නේ පොඩි ගැටලුවක් තිබෙනද මම හැදුවා. දාහතරේ ප්‍රශ්නේ
ඒ බිඳුව තියෙන තැන වෙනස් කරා. බිඳුව තියෙන තැන වෙනස් කරාම වට පරිමාණයේ තියෙන කොටස් 50යි කියලා හිතුවොත් 48 තමයි සමපාත. මෙච්චරලා මං කියපු ඇහුන්නේ නැද්ද? ඇහුණා සර්. හරි හරි. මයික් එක ඕෆ් වෙලා වගේ තිබ්බ එකයි. ඊළඟට ප්‍රශ්නාංක 18 ඉහත 17 හි උපකරණය මගින් සිලින්ඩරයක විෂ්කාම්බය ලබාගත් විට 8.35 මිලිමීටර ලෙස ලැබිනි. එහි සත්‍ය විෂ්කාම්බය. දැන් ඒකේ තියෙන්නේ මොකද්ද? ඍණ දෝෂයක් කිව්වා. 8.35 ඉඳන් ලැබෙන පාඨාංකය ඍණ දෝෂයගේ එකතු කරන්න ඕන 0.03ක්. ඒතර උත්තරය 8.38 මිලිමීටර වෙන්න. එහෙනම් ඍණ දෝෂය තියෙන එකෙන් ගත්තම 8.38 මිලිමීටර වෙන්න ඕන. හොඳයි. ඊළඟට 19 වෙනි ප්‍රශ්නය අරය සෙන්ටිමීටර් 7ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක කෝණීය අංශක 30ක් වේ. මෙහි වර්ගඵලය කීයද කියලා අහනවා. අරය දීලා තියෙනවා සෙන්ටිමීටර් කේන්ද්‍රික ඛණ්ඩයක කෝණීය අංශක 30යි මෙහි වර්ගඵලය. හැබැයි ඔයාලට පේන ඇති අපිට මේක කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සොයන සූත්‍ර කිහිපයක් තියෙනවා. phi සමානයි 360ක් phi r වර්ගය නම් θ ඔය විදිහට හුරු නැත්තම් වර්ගඵලය සමානයි 360ක් θ නම් phi r වර්ගය. එතකොට θ කියන්නේ අංශක 30යි බෙදීම 360 phi ඇසුරෙන් උත්තර තියෙන්නේ. phi වලට 7න් 20 දාන්න යන්න එපා. 7 ගුණ කිරීම 7යි. මෙයාට මේ ඇසුර වුණාම 12යි. 4ක 49යි phi බෙදීම 12. 49යි phi බෙදීම 12යි. එතකොට උත්තරය අංක 4. 49යි phi බෙදීම 12යි. කේන්ද්‍රික ඛණ්ඩයක අරය දෙගුණ කළ විට එහි වර්ගඵලය වැඩි වෙන සාධකය වන්නේ. ඒ කියන්නේ අපි හිතමු මේව. එක්කෙනෙක්ගේ වර්ගඵලය a සමානයි θ බෙදීම 360 phi r වර්ගය. අරය දෙගුණ කරපු එක්කෙනාගේ වර්ගඵලය අපි ගත්තොත් a සමානයි θ අංශක 360 ඒ කියන්නේ කෝණය θම තමයි phi එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි දැන් අරය 2r වල වර්ගය. අරය කලින් එක වගේ නෙමෙයි 2r. අරය දෙගුණයකින් වැඩි කරනවා. කලින් කේන්ද්‍රික ඛණ්ඩයේ අරය r දෙවනුව අපි කතා කරන කේන්ද්‍රික ඛණ්ඩයේ අරය 2r. හැබැයි කෝණය වෙනස් කරලා නැහැ. කේන්ද්‍රික ඛණ්ඩයක අරය දෙගුණ කළ විට වැඩි වෙන සාධකය තමයි අහන්නේ. එතකොට මේ තියෙන්නේ අලුත් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵල. ඒතර අලුත් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵල වලට පෙනේවි මේ චුට්ටක් සුළු කරගත්තොත් θ බෙදීම 360 phi ගුණ කිරීම 4r වර්ගය. 4r වර්ගය. ඒතර අපිට මේක ඕනනම් ටිකක් තව
සංසන්දනය කරන ලේසි විදිහට හදාගත්තොත් මෙන්න මේ විදිහට මට ලියන්න පුළුවන් බලන්න. A1 සමානයි තීටා බෙදීම 360 වාරයක් ෆයිර් වර්ගයේ ගුණ කිරීම 4යි. ඔයාලට පේන්නේ නැති මෙන්න මේ කෑල්ල මොකද්ද? ඒ කෑල්ල මෙන්න මේ කොටසට සමානයි. ඔයාලට පේන්නේ නැති අලුත් වර්ගඵලය සමානයි කලින් වර්ගඵලය මෙන් 4 ගුණයයි. සාධකය මොකක්ද එතකොට? 4 ගුණයකින් වැඩි වෙනවා. කේන්ද්‍රික ඛණ්ඩයක අරය දෙගුණයක් කරාම වර්ගඵලය 4 ගුණයකින් වැඩි වෙනවා. වර්ගඵලය 4 ගුණයකින් වැඩි වෙනවා. right ඊළඟට අරය 14ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය 154ක් වේ. මෙහි චාප දිග මෙන් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය වන්නේ. චාප දිග මගින් කේන්ද්‍රය ආපාතිත කෝණය. දැන් අරය r සමානයි. බලන්න මෙතනදී මම එකපාරම බැලුවා මට පේනවා උත්තර තියෙන්නේ මොනාගෙන්ද? රේඩියන වලින්. රේඩියන වලින්. ඒ නිසා හොඳම වැඩේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සඳහා රේඩියන වලින් අපි වර්ගඵලය හොයන සූත්‍රය භාවිත කරා නම් වැඩේට ගොඩක් පහසු වෙයි. උත්තරය පහසුවෙන් ගන්න පුළුවන් වෙයි. ඒ අනුව අපි දන්නවා වර්ගඵලය සමානයි කේන්ද්‍රික ඛණ්ඩයක භාගයක් r වර්ගය θ භාගයක් r වර්ගය θ. දැන් වර්ගඵලය දීලා තියෙනවා කීයයි කියලාද? 154යි කියලා. ඒතර 154 සමානයි භාගයයි අරය 14 ගුණ කිරීම 14 ගුණ කිරීම θ. එතකොට රේඩියන වලින් උත්තරේ එන්නේ නැහැ නේද? රේඩියන වලින් උත්තරේ එනවා දශම සංඛ්‍යාවක් විදිහට එන්නේ. right අපි වෙන විදිහකට try එකක් දෙමු. මොකද MCQ එක උත්තර වලට ගැලපෙන විදිහට උත්තරේ හදා ගන්න පුළුවන් වෙන්නේ නැත්නම්. අපි හිතමු සාමාන්‍ය සූත්‍රයෙන් යන්න. සාමාන්‍ය විදිහට ගියොත් වර්ගඵලය 154 සමානයි θ බෙදීම 360 θ බෙදීම 360 ගුණ කිරීම phi r වර්ගය. r වර්ගය. r කීයද? 14. ගුණ කිරීම 17. මේක සුළු කරොත් 154 බෙදන්න පුළුවන් 14න් 11යි. ඊටට 5 වලින් උත්තරයක් ගන්න පුළුවන්.
මෙතන හැදුවොත් අපැහැදිලි වගේ නිසා මම යන්නම් white board එකට. සියක මගේ වර්ගඵලය 154. කෝණේ θ කියලා ගමු අරය සමානයි 14යි කියලා දීලා තියෙනවා. එතකොට වර්ගඵලය A සමානයි θ බෙදීම 360 ගුණ කිරීම πr වර්ගය. A කියන්නේ 154 θ තමයි අහන්නේ 360 π ඕනම් 7 22 දාන්නත් පුළුවන් r වර්ගය 14 ගුණ කිරීම 14යි. එතකොට හරස් ගුණ කරොත් ගුණ කිරීම 360 සමානයි θ ගුණ කිරීම 7න් 22 14 ගුණ කිරීම 14 කියලා එනවා. මෙයාට මෙයා සුළුලාම 2යි 14 වරක් 154ක තියෙන 11. 11 ගුණ කිරීම 360 සමානයි θ ගුණ කිරීම 22 ගුණ කිරීම 2යි 22 ගුණ කිරීම 2යි දෙවරක් මෙතන 180යි තව අපිට පුළුවන් 11 වරක් 11යි මෙතන දෙවරක් 90යි මෙයාට මෙයක් සුළු වෙනවා θ සමානයි අංශක 90යි කියලා එනවා. θ අංශක 90යි කියන්නේ θ සමානයි රේඩියන π බෙදීම 2යි. රේඩියන π බෙදීම 2යි. රේඩියන π බෙදීම 2යි කියලා ලේසියෙන් ගන්න පුළුවන්. θ 90 කියලා දාන්න 180යිනේ. 180ක් රේඩියන π නේ. π බෙදීම 2යි. උත්තරය π බෙදීම 2යි. ඊළඟ 22 වෙනි එක දෙකේ කියනවා රූපයක් දීලා තියෙන මෙන්න මේ විදිහට අඳුරු කරලා තියෙනවා මෙයා ටීටලු එතන සිම්පල් r කියනවා මෙයා කැපිටල් r කියලා කියනවා. මෙහි කිව්වේ අනු රේඩියන වලින් දැක් වූ අගයකි අඳුරු කළ කොටසේ වර්ගඵලය වන්නේ. මෙන්න මේ කෝණය තියෙන රේඩියන වලින්. රේඩියන වලින්. එහෙනම් අපිට සූත්‍ර ලියන්න වෙන්නේ රේඩියන වලින්. තාම සරල අපිට කරන්න තියෙන චූටි දෙයයි ලොකු කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලයෙන් පොඩි කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලය අඩු කරනවා. එතකොට අඳුරු කළ වර්ගඵලය සමානයි ලොකු කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලය. භාගයක් r වර්ගය r කියන්නේ කැපිටල් R. ඇයි ලොකු කේන්ද්‍රික ඛණ්ඩේ අරය කැපිටල් R. r වර්ගයේ θ අඩු කිරීම භාගයක් සිම්පල් r වර්ගය θ. සිම්පල් r කියන්නේ කුඩා කේන්ද්‍රික ඛණ්ඩේ අරය. එතකොට මේක සුළු කරලා උත්තරේ හැඩරුවට අනුරූපව සකස් කරන්න වේවි. ගන්න θ බෙදීම 2 ඉවතට ගත්තොත් r වර්ගයේ ඍණ සිම්පල් r වර්ගය. බලන්න මේ වගේ උත්තරයක් තියෙනවද කියලා. උත්තරේ 3. උත්තරය 3 වෙනි. මේක තමයි ප්‍රකාශනයේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය. තව එකක් අහන මේ විදිහටම අඳුරු කළ කොටසේ වර්ගඵලය වන්නේ කියලා. හදට බලන්නකෝ. අඳුරු කළ කොටසේ වර්ගඵලය අහනවා. okay. එතනදී රූපේ දීලා තියෙනවා 23 වෙනි ප්‍රශ්නේ. මේ විදිහට මේ කෝණය අංශක
60ක් කියලා කියනවා. එයා සෙන්ටිමීටර් 7යි කියලා කියනවා. එතකොට අඳුරුකොළ කොටසේ වර්ගඵලය අපිට ගන්න පුළුවන්. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයෙන් මම ත්‍රිකෝණීය වර්ගඵලය අඩු කරනවා. ත්‍රිකෝණීය වර්ගඵලය අඩු කරන්න ගියාම අපි දන්නේ මොනවද කියලා පොඩ්ඩක් බලන්න. අපිට මෙතනදී රූපයට අනුව අපිට හිතන්න වෙන්නේ ත්‍රිකෝණීය සමපාදයක්. එතකොට මේ පාදයට සෙන්ටිමීටර් 7යි. ඉතර වෙලා යන්න පුළුවන්. කේන්ද්‍රික ඛණ්ඩ අඳුරුකල වර්ගඵලය සමානයි ළමයි. කේන්ද්‍රික ඛණ්ඩේ මෙහෙම ලියන්නේ නැහැ MCQ වලට මම ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න දෙන්නේ. වර්ගඵලය අඩු කිරීම ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒතර කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය යන්න පුළුවන්. අපිට 5 ඇතුලෙන් ලිව්වොත් භාගයක් r වර්ගය θ අඩු කිරීම භාගයයි මම කෙලිම ආදේශ කරලා ලියන්න. right භාගයයි ab sin c. මෙන්න මේ සූත්‍රයට යන්න පුළුවන් ලේසියෙම අපිට. ඒතර මේක ආදේශ කරොත් භාගයයි r කියන්නේ 7 ගුණ කිරීම 7 ගුණ කිරීම θ කියන්නේ අංශක වලින් ගියොත් නම් 60යි. හැබැයි රේඩියෝ වලින් ගියොත් 5 බෙදීම 3යි. 5 බෙදීම 3යි. රේඩියෝ වලින් ගියාම 5 බෙදීම 3යි. අඩු කිරීම භාගයයි 7 ගුණ කිරීම 7 දෙන්න අතර කෝණේ sin අගය. පාද දෙක අතර කෝණේ sin අගය. උදාහරණ ත්‍රිකෝණයක වර්ගඵල ලියන විදිය ත්‍රිකෝණයක වර්ගඵල මේ ත්‍රිකෝණයේ වර්ගඵල අපි ලියන්න පුළුවන් පාද දෙකයි ඒ දෙන්න අතර කෝණයයි. භාගයයි 7 ගුණ කිරීම 7 මේ දෙන්න අතර කෝණේ sin අගය. ඊට පස්සේ අපි සුළු කරන්න ගත්තොත් මෙතන එනවා 4ක් 7 49 5 බෙදීම 6යි කියලා ඍණ ඊට අතන එනවා 49යි sin 60යි කියන්නේ මූල තුන බෙදීම 2යි බෙදීම 2 බෙදීම 2 ඔන්න විදිහට තියෙනවා. මේක සුළු කරාම 49 බෙදීම 6 ඍණ චුට්ටක් සුළු කිරීම තියෙනවා පරිස්සමට කරන්න ඕන. 49යි මූල 3 බෙදීම 4 ඔන්න ඔය එකක් එන්නේ. අපිට හදා ගන්න පුළුවන් බලන්න උත්තරේ මේ තියෙන විදිහට 49 නම් ඉවතට ගන්න පුළුවන්. අපි මේ විදිහට කරමු. 49ක් ඉවතට අරන් බෙදීම 2ක් ගත්තොත් 1 බෙදීම 3යි ඍණ මූල 3 බෙදීම 2යි. ඔන්න ඔය උත්තරයක් තමයි බලන්න 49 බෙදීම 2 5 ඇසරෙන් තියෙන නේද? ඔව් 5 අපිට අමතක වුණා. මෙතන 5 තියෙනවා. මෙතන 5. 5 ඇසරෙන් තියෙන 5 බෙදීම 3යි. මූල 3 බෙදීම 2යි. උත්තරේ එකද? ඔව් නේද සර්. උත්තරේ එකයි. උත්තරේ එකයි. උත්තරේ හදාගන්න එකත් ලොකු දක්ෂතාවයක්. ये बजे बमी
right ඊළඟට ප්‍රශ්නාංක 24 ඍජුකෝණී ශීර්ෂයක් සහිත අරය ආරවන කේන්ද්‍රික ඛණ්ඩයක චාපදිග එනේ ඍජුකෝණී ශීර්ෂය අරය ආර් කියන්නේ මේක අරය ආර් මෙතන අංශක 90 චාපදිග තමයි අහන්නේ. චාපදිග කියන්නේ මෙන්න මේ දුර චාපදිග S S සමානයි R θ අපිට 90යි කියන්නේ නැතුව ඕනනම් 5 බෙදීම 2යි කියන්නත් පුළුවන් උත්තරවල ස්වභාවය බැලුවම. එතකොට S සමානයි R θ R කියන්නේ අරය θ කියන්නේ 5 බෙදීම 2යි. එතකොට 5R බෙදීම 2යි කියලා ගත්තත් උත්තරේ කරප ගන්න පුළුවන්. 5R බෙදීම 2 උත්තරේ 1. උත්තරය 1. එතනදී ඔයගොල්ලෝ පරිස්සම් වෙන දේ තමයි සමහර උත්තරවල තියෙන්නේ 5 ඇසුරෙන් නම් අපි යන්න ඕන අර සූත්‍රය 5 ඇසුරෙන් ගන්න පුළුවන් සූත්‍රයට. අපිට චාපදිග හොයන්න පුළුවන් අංශක θ බෙදීම 360 ගුණ කිරීම 2යි 5R කියලා. ඉතින් එතකොටත් උත්තරේ සුළු කරලා ගත්තම ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි අමාරු ටිකක්. මෙන්න බලන්න S සමානයි ඕනනම් θ බෙදීම 360 ගුණ කිරීම 2යි 5R. මේකත් බැරි කමක් නැහැ. θ කියන්නේ අංශක 90යි 360යි 2යි 5 වාරයක් R. දැන් මේක සුළු කරොත් 90 දෙකක් 180යි 5R බෙදීම 360. එතන මෙයාට බැස කරාම 2යි. එතකොට ආපහු 5R බෙදීම 2 එනවා. right? හැබැයි පියවරවල් පද ප්‍රමාණයෙන් වැඩි ඉතිරි වෙනවා. ක්‍රම දෙකෙන් ඕනම එකක් ගැලපෙනවා කියන එකයි කියන්න ඕනේ. 25 සෙන්ටිමීටර් දෙකක් දිග ලණුවක් ආධාරයෙන් ගවයේ කණුවක ගැටගසා ඇත. කණුව ඇදී පවතින පරිදි ගවයා මීටර් 1ක වෘත්ත ඡාපයක් ගමන් කළේ නම් එම ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. දැන් ගවයා මේ හරිය ඉන්නේ. මීටර් දෙකක් දිග ලණුවකින් මෙයා ගැට ගහලා තියෙනවා. ඒතකොට ගවයා මෙන්න මේ විදිහට කොච්චර දුරක්ද? මීටර් 6ක්. මීටර් 6ක් දුර ගිහිල්ලා තියෙනවා. මීටර් 6ක වෘත්ත ඡාපයක ගමන් කරලා තියෙනවා. ඒතකොට හැදෙන කෝණය θ අපෙන් අහනවා. කෝණය මෙතන දීලා තියෙන නැවතත් රේඩියන වලින් තමයි උත්තර දීලා තියෙන්නේ. ඒ නිසා මට ඕන පුළුවන් ඡාපදිග S සමානයි R θ 6 සමානයි R කියන්නේ 2යි θ. එතකොට අර 5 වලින් උත්තරේ එන්නේ නැහැ. ඒ ගැටලුව නිසා අපි මාරු කරමු ආපහු සූත්‍රය. අපිට තව සූත්‍රයක් තියෙනවා. ඒ තමයි S සමානයි θ බෙදීම 360 වාරයක් 2යි 5 R. S කියන්නේ 6යි θ බෙදීම 360යි 2යි 5 වාරයක් R කියන්නේ මීටර් 2යි. R කියන්නේ මීටර් 2යි. ඒතර අපිට බලන්න දෙවරත් එක 4යි. ඒකට 6 සමානයි θ බෙදීම 360 4යි 5 4 මෙයා සුළු කරොත් 90යි. සුළු කරාම උත්තරේ එන්නේ නැද්ද? අර විදිහට ගත්තත් එනවා නේද කලින්? බලමු. S සමානයි R θ S 6යි R 2යි θ. ඊට සමානයි 6 බෙදීම 2යි 3යි. රේඩියන 3යි කියලා එනවා. රේඩියන 3යි. ලේසියම උත්තරය ඒක. රේඩියන 3යි. මේ පේපර් එක හම්බුන්නේ නැහැ කියන කට්ටිය මෙහෙම පේපර් කීපයක් මිස් වෙලා ගිහින් තියෙනවා වගේ තේරුණා. ඒ කියන්නේ 2021 කිහිප දෙනෙකුට 21 අයගේ පේපර් එක ගිහින් තියෙනවා. 5 දෙනෙකුට විතර ඒක වෙලා තියෙන්නේ. පේපර් එක සම්බන්ධව ගැටලු තියෙනකොට මොකද කරන්න ඕන?
ඊළඟට ප්‍රශ්නාංක 26 දිගපනින ලද උපකරණයකින් සෙන්ටිමීටර් 10ක දිගක් ලබා ගැනීමේදී සිදුවන දෝෂ ප්‍රතිශතය 100ට 1කි. එහි කුඩා මිනුම අහනවා. දෝෂයේ ප්‍රතිශත දෝෂය 100ට 1යි. එහෙනම් අපි දන්නවා ප්‍රතිශත දෝෂය ගන්න කොහොමද? කුඩා මිනුම බෙදීම පිළිගත් මිනුම ගුණ කිරීම 100. ඕන අපි ඔක් ගන්න. ඇත්තට අපි ලියන්න පුළුවන් 1 සමානයි කුඩා මිනුම අහන්නේ පිළිගත් මිනුම සෙන්ටිමීටර් 10යි. සෙන්ටිමීටර් 10 ගුණ කිරීම 100. කුඩා මිනුම අපිට එනවා 1 බෙදීම 10යි කියලා. හැබැයි ඒ එන්නේ 0.1යි සෙන්ටිමීටර්. ඒතකොට මිලිමීටර් 1යි. ඇයි මේක සෙන්ටිමීටර වලින් එන්නේ? මම මෙතන පිළිගත් මිනුම ආදේශ කරේ සෙන්ටිමීටර වලින්. ආදේශ කරපු ඒකකත් එක තමයි ඒක වෙන්නේ. මෙතන කුඩා මිනුම සඳහා උත්තරේ සෙන්ටිමීටර වලින් ආවා. හැබැයි එහෙම ආවේ පිළිගත් මිනුම සෙන්ටිමීටර 10යි කියලා තියෙන්නේ. ඒ කියන්නේ මනපු මිනුම සෙන්ටිමීටර 10. ඒක ඕනනම් 100යි කියලා දාන්න 3 මිලිමීටර වලින් උත්තර එනවා. right ඕනනම් මෙහෙම හදුවත් කමක් නැහැ ඉතින්. ප්‍රසාද දෝෂ 1 කුඩාම මිනුම ගුණ කිරීම 100 බෙදීම මෙතන සෙන්ටිමීටර නෙමෙයි මිලිමීටර 100යි. ඒතර මෙයාට මෙයා කැපුණා මේකයි හරස් ගුණ කරාම කුඩා මිනුම සමානයි කෙලින්ම මිලිමීටර 1යි කියලා. මිලිමීටර 1යි කියලා එනවා. 27 කුඩා මිනුම 0.1 මිලිමීටර උපකරණයකින් සෙන්ටිමීටර් 2ක දිග ප්‍රමාණයක් ලබා ගැනීමේදී සිදුවන භාගික දෝෂය. භාගික දෝෂය සමානයි ළමයි උපරිම දෝෂය. උපරිම දෝෂය ගැන මෙතන මුකුත් සඳහනක් නැහැ. ඒ නිසා උපකරණයේ කුඩා මිනුම උපරිම දෝෂය ලෙස අපි ගන්නවා. බෙදීම ලබාගත් මිනුම සෙන්ටිමීටර් 2යි කියලා කියන්නේ. ඒ කියන්නේ මිලිමීටර් කීයද? 20යි. ඒතර මෙයාට මෙයා සුළු වෙලා ගිහිල්ලා 10 බෙදීම 200යි භාගයක් වගේ අපිට ලියන්න පුළුවන්. right. දැන් උත්තරේ ලියලා තියෙන්නේ සුළු කරලා. ඒ නිසා සුළු කරලා අපි ලිව්වොත් 1 බෙදීම 200යි 0.0යි 0.05යි. උත්තරේ නැද්ද? උත්තරයක් නැහැ එතන. උත්තරයක් නැහැ. Sir, ඔව්. කියන්නේ උත්තරේ නැහැ. මේකේ උත්තරයක් නැහැ. ඒකේ හතරවෙනි උත්තරේ හදාගන්නකො 0.05යි කියලා. උත්තරේ 4 කියලා ගන්න පුළුවන්. එහෙම දැන් ওই මම දෙන පින්පස්ස ඔයගොල්ලන්ට ආපු උත්තරේ මගේ පේපර් එකේ උත්තරේ නෑ වගේ සැකේනොත් ඔයගොල්ලෝ උත්තරේ ඉතින් ලියා ගන්න. ඔයගොල්ලන්ට තියෙන උත්තරයක් ලියලා තියාගන්න අපි චෙක් කරනකොට හදාගන්න. 0.05 වෙන්න ඕන උත්තරය. විසි 8 කිලෝමීටර් 2ක දිග ප්‍රමාණයක් මිලිමීටර වලින් ප්‍රකාශ කළ යුතු ලැබෙන අගය. කිලෝමීටර් 2ක්. මේක අපිට 1000න් ගුණ කරොත් මීටර වෙනවා. ඒතර මෙතන එන්න මීටර් 2000යි. මේක අපිට නැවත 100න් ගුණ කරොත් සෙන්ටිමීටර් වෙනවා. ආපහු ගුණ කරන්න ඕන 10යි. එතකොට 1යි 2යි ගුණ කිරීම 10යි මිලිමීටර. උත්තරේ එන්නේ 2 ගුණ කිරීම 1යි 2යි 3යි 4යි 5යි 6යි. 10 6 වෙනි බලයක් මිලිමීටර. බලන්න එහෙම උත්තරයක් තියෙනවද? 2 ගුණ කිරීම 10 6 වෙනි බලයක් මිලිමීටර. උත්තරේ 5. ප්‍රධාන පරිමාණයේ මිලිමීටර 1ෙහි කොටස් 9ක් වර්ණයේ කොටස් 10කට බෙදා උපකරණයක් තන ඇත. මෙහි කුඩා මිනුම 1 බෙදීම 10යි 0.1යි. 0.1යි මිලිමීටර. පරිස්සමෙන් ඒකකත් එක්ක උත්තර බලන්න. බොහොම සරල එකක්.
29 1 මිලිමීටර් බෙදීම 10 0.1 මිලිමීටර්. බැක්ටීරියා දිලීර යන කොට්ටාස දෙකටම අයත් වගන්තිය වනුයේ දෙකටම අයිති වගන්තිය. ප්‍රශ්න බලන්න පුතා. බැක්ටීරියා හා දිලීර යන කොට්ටාස දෙකටම අයත් වගන්තිය. සියල්ලම විෂමපෝෂී කිව්වොත් ඒක වැරදිනවා. ඇයි? දිලීර නම් ඔක්කොම විෂමපෝෂී. බැක්ටීරියා ස්වයංපෝෂීකුත් ඉන්නවා. ඇයි? ප්‍රභා ස්වයංපෝෂී, රසායනික ස්වයංපෝෂී කියලා බැක්ටීරියා තුන උදාහරණ දුන්නා. දෙදෙනාම බහුසෛලිකයි කියනවා. මේක ඒකසෛලිකයි. එනිසා එකක් ගන්න. ප්‍රාඥාස්තික සෛල සංවිධානයක් පවතී කිව්වොත් ඒකත් වැරදි. මොකද බැක්ටීරියා සහ දිලීර දෙකම ප්‍රාඥාස්තික සෛල සංවිධානයක් නෑ. බැක්ටීරියා ප්‍රාඥාස්තිකයි. දිලීර සූනස්තික නිසා. සෛල බිත්තිවල කැල්සියම් කාබනේට් අඩංගු වීම. ඒක ගැලපෙන්නේ නැහැ. බහිස්තෛලීය ලෙස එන්සයිම් බැහැර කිරීමේ හැකියාව. එතන පළවෙනි උත්තරේ ඉවත් කරලා ලියන්න මෙන්න මෙහෙම එකක්. රයිබෝසෝම ඇත. පළවෙනි උත්තරේ අයින් කරලා ලියන්න ළමයි රයිබෝසෝම ඇත කියලා. ඒතර දෙකටම අයත් එකම වගන්තිය රයිබෝසෝම ඇත කියන එක විතරයි. උත්තරේ 1. උත්තරේ 1 ඈ. ප්‍රශ්න පොඩ්ඩක් වෙනස් කරගන්න. උත්තරය 1. වෛරස් වල ප්‍රමාණය දැක්වීම සඳහා බහුලව භාවිත වන මිනුම් ඒකකය. වෛරස් එක ප්‍රමාණය අපි කතා කරන්නේ නැනෝමීටර් වල. නැනෝමීටර්. මොකද වෛරස් කියනේව ඊටාම කුඩායි. ආලෝක අන්වීක්ෂයෙන් පවා නිරීක්ෂණය කරන්න බෑ. ඒවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් වගේ තමයි අපි නිරීක්ෂණය කරන්නේ. ඒ නිසා වෛරස් වල විශාලත්වය ප්‍රකාශ කරන්න පාවිච්චි කරන්නේ නැනෝමීටර්. උත්තරය 2. ශක්ති ප්‍රභවය හා කාබන් ප්‍රභවය යන දෙකම කාබනික ද්‍රව්‍ය වලින් ලබාගෙන පෝෂණය වන සුදු ජීවියා වනුයි. ශක්තිය කාබනු දෙකම කාබනික සංයෝග. කියන්නේ රසායනික විෂම පෝෂණය. ශක්තිය සහ කාබන් කියන දෙකම කාබනික සංයෝග වලින් ගන්නවා නම් ඒගොල්ලෝ කවුද? රසායනික විෂම පෝෂී. රසායනික විෂම පෝෂියා කවුද මෙතන? කවුද? උත්තරේ මොකද්ද? සයනොබැක්ටීරියා මොකටද අයිති වෙන්නේ? කවුරුත් කතා නැහැ. සයනොබැක්ටීරියා, දම්සල්ප නොවන බැක්ටීරියා, දම්සල්ප බැක්ටීරියා. සයනොබැක්ටීරියා, දම්සල්ප බැක්ටීරියා කියන දෙන්නම පෝෂණ වගුවේ කොහෙද ඉන්නේ? උදාහරණ විදිහට පෝෂණ වගුව දිහා බලන්න. පෝෂණ වගුවට දීලා තියෙන උදාහරණ බලන්න. ඒ පෝෂණ වර්ගයේ උදාහරණයක් වලින් තමයි මේ ප්‍රශ්නය ගලපලා තියෙන්නේ. ඒතර දෙකටම කාබනික සංයෝග භාවිත වෙනවා නම් දැන් අපි දන්නවා නයිට්‍රෝබැක්ටර් හෝ නයිට්‍රෝසෝමනස් කියන දෙන්න අයිති වෙන්නේ රසායනික ස්වයංපෝෂී ගණයට. ඒගොල්ලෝ කාබනික සංයෝග වලින් නෙමෙයි කාබන් ඩයොක්සයිඩ් ගන්න. කාබන් ගන්න. ඒගොල්ලෝ කෙලින්ම කාබන් ඩයොක්සයිඩ් තමයි කාබන් ගන්න. ඒ වගේම ප්‍රභා කියන කට්ටියට අයිති වෙන කට්ටිය තමයි ওই දම්සල්ප නොවන බැක්ටීරියා, දම්සල්ප බැක්ටීරියා, ඒ වගේම සයනොබැක්ටීරියා,
හරිත සල්ප බැක්ටීරියා නැත්නම් දම් සල්ප බැක්ටීරියා කොළ සල්ප බැක්ටීරියා කියන කට්ටිය ප්‍රභා කියන ගණයේ ඉන්න කට්ටිය. හරි. ඒතර ඔයගොල්ලෝ පේන විදිහට උත්තර අතරින් සයනෝ බැක්ටීරියා දම් සල්ප කියන කතන්දර එකක්වත් ගන්න බෑ නයිට්‍රෝසෝමනස් ගන්නත් බෑ. ඔතන පිළිතුර වෙන්නේ ඇසිටෝබැක්ටර්. ඇසිටෝ මොකද අනික් කට්ටිය එක්කෙනෙක්වත් ඔය කියන පෝෂණ ක්‍රමයට අයිති නෑ. අයිති නැති එක්කෙනෙකුට ඉන්නේ හතරවෙනි එක විතරයි. ඇසිටෝබැක්ටර් තමයි උත්තරය. වැඩි තැබීමේ උපකරණයක් තිරස් මට්ටමේ සිට 2.5 බෙදීම 3 ප්‍රමාණයක් ඉහළට හරවන ලදී. මෙම කෝණය අංශක වලින් කීයද කියලා අහනවා. ඒතර රේඩියල් වලින් දීලා තියෙනවා 2.5 බෙදීම 3 කියලා. අපිට මේක හදන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපි දන්නවා 5 සමානයි 180යි. එහෙනම් 2 බෙදීම 3යි 5 කියන්නේ මෙතනත් 2කින් ගුණ වෙලා 3න් බෙදෙනවා කියන්නේ. ඒත් මේ අසල නාම 6යි 120යි අංශක. අංශක 120යි. තිරස් මට්ටමට කක්ෂගත කර ඇති දුරේක්ෂයකින් 5 බෙදීම 6 ආරෝහණ කෝණයකින් පෙනේ. මේ අංශක වලින් දක්වන්න 5 බෙදීම 6 කියව ගමන් උත්තරය අපිට හරි ලේසියෙන් ගන්න පුළුවන්. 34 5 බෙදීම 6 කියන්නේ කෙලින්ම අංශක 30යි. 5 කියන්නේ 180යි. මෙයා 6න් බෙදනවා නම් මේ පැත්තත් 6න් බෙදන්න. ඒතර 5 බෙදීම 6 සමානයි අංශක එදුවා අංශක 30යි. sin θ සමාන x නම් cos θ ගේ අගය අහනවා. දන්නවා 35 වෙනි එක බලමු අපි. sin θ සමානයි x. sin θ x කියන එක තේරුම x බෙදීම 1යි කියලා උතන තියෙනවා. අපිට පෙන්වෙන්නේ නැති වුණාට. cos θ ගන්නෙ කොහොමද? අපි යනවා චූටි රූපයකට මෙන්න මේ විදිහට. මෙයා θ කියලා ගත්තොත් sin θ කියන්නේ x නම් මෙයා x මෙයා 1. හරිද? එතන මෙන්න මේ පදේ දන්නේ නැහැ. y දන්නේ නැහැ. y හොයන්න පුළුවන් අපිට. පයිතගරස් දැම්මම 1 වර්ගය සමානයි x වර්ගය ධන y වර්ගය. එතන y වර්ගය සමානයි 1 වර්ගය ඍණ x වර්ගය. ඒ කියන්නේ y සමානයි 1 ඍණ x වර්ගයේ වර්ගමූලය කියලා ගන්න පුළුවන්. 1 ඍණ x වර්ගයේ වර්ගමූලය. දැන් cos θ නේ අහන්නේ. එහෙනම් cos θ සමානයි y බෙදීම 1ට y කියන්නේ 1 ඍණ x වර්ගයේ වර්ගමූලය බෙදීම 1යි. ඉතින් එකේ වටිනාකමක් නැති නිසා cos θ වෙනුවට ලියන්න පුළුවන් කෙලින්ම 1 ඍණ x වර්ගය කියලා ලියන්න පුළුවන්. ඒ උත්තරය 4. උත්තරය 36 වෙනි එක යම් ත්‍රිකෝණයක අනුපාතයක් අනුව sin වර්ගයේ θ සමානයි 0.4 ලෙස ලැබුණි නම් අම්මා ෆෝන් එකේ charge එක බහින් මගේ cos වර්ගයේ θ හි අගය වෙනුවේ බලන්න ළමයි sin වර්ගය θ ලෙස ලැබිලා තියෙනවා 0.4ක්. අපෙන් අහනවා cos වර්ගයේ θ කීයද කියලා. අපි දන්නවා sin වර්ගයේ θ ධන එම කෝණයේම cos වර්ගයේ θ එකතු කරාම උත්තරය එකක් වෙන්න ඕනේ. මේක අර පයිතගරස් සර්ව සාම්‍ය කියන එක. ඒත් sin වර්ගයේ θ කියන්නේ 0.4 cos වර්ගයේ θ කියන එක ඉතිරි වෙනවා මෙතන 1යි. එතකොට cos වර්ගයේ θ සමානයි 1 ඍණ 0.4යි. ඒ කියන්නේ 0.6යි. ඒතර cos වර්ගයේ θ කියන්නේ 0.6යි. විසිහට වෙනි එකේ උත්තරය අහනවා 4 නෙමෙයිද කියලා. 4 වෙන්න බෑ නේද? කිලෝමීටර් 2යි කියනකොට ඒක 1000න් ගුණ කරන්න ඕන සෙන්ටිමීටර් වෙන්න. සෙන්ටිමීටර් කරන්න මීටර් 100න් ගුණ කරන්න ඕන. ආපහු සෙන්ටිමීටරෙන් ආපු උත්තරේ මිලිමීටර් කරන්න 10න් ගුණ. එතකොට උත්තරේ හැදෙන්නේ 10යි 6කින් ගුණ වෙලා. එතකොට 2 ගුණ කිරීම 10යි 6යි මිලිමීටර්. ඒ හරි උත්තරේ. 5.
37 වෙනි එක sin 72 හි අගයට සමාන අගයක් ලැබෙනුයේ පහත කුමකින්ද කියලා අහනවා. සයන්ටිෆික් කැල් එකක් තියෙනවනම් ටග් කරලා හොයාගන්න පුළුවන්. cos 18ද උත්තරේ? ඔව් ඔව් සර්. ඔව් සර්. cos 18. ඒ කොහොමද ගත්තේ? තමයි මේ ත්‍රිකෝණයක මේ කෝණය A මෙයා B කියන්නකෝ. මෙයාගේ sin අගය sin A සමානයි cos B ට. කියන්නේ මෙන්න මේ කෝණයේ sin අගය මේ කෝණයේ cos අගයට සමානයි. ඔය අනිත් පැත්තක් තියෙනවා. sin B සමානයි වුණනම් cos A කියලා ලියන්න පුළුවන්. එතකොට දැන් 72යි නම් මේ අපි හිතමු මෙතන මෙන්න මේ A කියන කෝණය 72යි කියලා. එහෙනම් B කීයද වෙන්නේ 18යි. B 18ක්. A කියන කෝණය 72යි නම් B 18ක් වෙන්නේ. එතකොට A කියන කෝණය sin 72යි කියලා ලියනකොට එහා පැත්තේ තියෙන 18 නම් cos 18ට එක සමානයි. උත්තරේ 5. උත්තරේ 5. ත්‍රිකෝණයක් දීලා තියෙන වර්ගඵලය හරි ලේසි. ඊට තියෙන රූපයට අනුව හරි ලේසි. හේතුව අපි දන්නවා ඊටාම සරල සූත්‍රයක් තියෙනවා ත්‍රිකෝණික වර්ගඵලයේ සෙවීමට. 38 වෙනි එක ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. භාගයයි පාද දෙක 4 ගුණ කිරීම 6. ඒ දෙන්න අතර කෝණේ sin අගය. එතකොට මෙයාට මේ අසුළු නම 2 ගුණ කිරීම 6. sin 60යි කියන්නේ මූල 3 බෙදීම 2යි. මෙයාට මේ අසුළු වෙනවා 6යි මූල 3යි. මූල 3යි 6යි මූල 3යි වර්ග සෙන්ටිමීටර. උත්තරේ 3. 39 4යි 2යි ලෙස පාද පවතින ත්‍රිකෝණයක මෙම පාද අතර කෝණය අංශක 30කි. ඒ වර්ගඵලය වන්නේ 4යි 2යි ලෙස පාද පවතින ත්‍රිකෝණයක පාද අතර කෝණය අංශක 30කි. අර සූත්‍රයමයි නේද? ඔහම තියෙනවා 4යි 2යි ලෙස පාද පවතින ත්‍රිකෝණයක පාද අතර කෝණය අංශක 30කි. අරක වචනෙන් කියලා. එතන ඉස්සලා එක රූපයෙන් දීලා තිබුණා. දැන් මේ හැඩතලයමක් වගේ එකක් වචනෙන් දීලා. මෙහි වර්ගඵලය. වර්ගඵලය අපි හැම වෙලේම ත්‍රිකෝණයක වර්ගඵලයේ භාගයක් පාද දෙකේ ගුණිතය ගුණ කිරීම පාද දෙක අතර කෝණයේ sin අගය 30යි. මෙයා තමයි පාද දෙක 4 ගුණ කිරීම 2. ඒ දෙන්න අතර කෝණයේ අංශක 30යි. එතකොට මේක සුළු කරාම 4යි කියලා එනවා මෙතන. එතන කැපිලා ගියාම 4යි 4යි sin 30යි කියන්නේ භාගයයි උත්තරය 2යි. වර්ග සෙන්ටිමීටර 2යි. 1 උත්තරය 1යි. 40 වෙනි ප්‍රශ්නය ගත්තම මෙම ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 60යි නම් PQ ගේ දිග බලන්න ත්‍රිකෝණයේ දීලා තියෙන විදිහ දැක්කම ඔයාලට හරි ලේසියෙන් හදා ගන්න පුළුවන්. අර එකම සූත්‍රය Tamanට ප්‍රගුණ වෙලාද නැද්ද කියලා බලන්න යොදාගත්ත MCQ කිහිපයක්. 12යි මූල 2 මෙතන අංශක 45යි මේ තියෙන්නේ PQ කියන පාදය. මෙයා R ලු. ඉතින් අපි දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය දීලා තියෙනවා. ත්‍රිකෝණයේ වර්ගඵලය 60යි. එහෙනම් 60 සමාන වෙන්න ඕන. භාගයයි PQ දිග ගුණ කිරීම 12යි මූල 2 වාරයක් sin 45. sin 45. ඇයි පාද දෙකයි මෙන්න මේ විදිහට මේ පාදය ගුණ කිරීම PQ පාදය වාරයක් ඒ දෙන්න අතර කෝණේ sin අගය. එතකොට මේක අපි සුළු කරන්න යමු වෙමු. සුළු කරොත් හැට සමානයි භාගයයි PQ ගුණ කිරීම 12 මූල 2 12 මූල 2 වාරයක් 1 බෙදීම මූල 2යි. මොකද sin 45 කියන්නේ 1 බෙදීම මූල 2යි. මෙයාට මෙයා සුළු වෙනවා. මෙතන 6යි කියලා එනවා. තවදුරටත් සුළු කරොත් 60 සමානයි 6යි PQ. එතකොට PQ සමානයි 10යි. PQ සමානයි 10යි. සෙන්ටිමීටර් 10යි. එතන මේ උත්තරේ දීලා තියෙන්නේ වර්ග සෙන්ටිමීටර කියලා. ඒ උත්තර ඔක්කොම අර චෙක් කරපේකාට තරි ගහන්න ඕන. වර්ග සෙන්ටිමීටර කියන අයින් කළා දාන්න. ඒකකේ පොඩ්ඩක් වැරද්ද තියෙන වර්ග දාලා තියෙන. සෙන්ටිමීටර වුණාම හරි.
41 වෙනි ප්‍රශ්නේ බලමු අපි 41 ABCD චතුරස්‍රයේ වර්ගඵලය වෙනුවෙන් කියලා අහනවා. ඔව් මම හිතනවා අපිට එච්චර අමාරු වැඩක් නෙමෙයි මේක තියෙන්නේ. ත්‍රිකෝණ දෙකක් තියෙන්නේ. නැත්නම් සමාන්තරාශ්‍රයක් වර්ගඵලය අසුරින් try එකක් දෙනවා. ඊට ලේසි ත්‍රිකෝණ දෙක වර්ගඵලය අසුරින් හොයන්නේ. ත්‍රිකෝණ දෙකකින් හොයන එක ලේසි නේ. right මෙන්න මේ විදිහට තියෙන්නේ. තියෙන්නේ මෙතන අංශක 60යි මෙතනත් 60යිලු මෙයත් 60යිලු එහෙනම් මෙයත් 60යිනේ. එහේ උඩ තියෙන එක සමපාද ත්‍රිකෝණයක් වෙන්න. මෙයා 8යි මෙතන පාදයට 8යි මේ පාදය 6යි. දැන් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ලියලා මේක ලියලා එකතු කරන්න. අපිට ලියන්න පුළුවන් වර්ගඵලය සමානයි. එක ත්‍රිකෝණයක් ලියන්න පුළුවන් භාගයයි මේ බා. මෙන්න මේ ත්‍රිකෝණය ලිව්වොත් භාගයයි පාද දෙකයි ඒ දෙන්න අතර කෝණේ sin 60. ඒකට ඒක ලියනවා 6 ගුණ කිරීම 8 sin 60 කියන. එකතු කිරීම ඊළඟ එකත් ලියන්න පුළුවන් මේ විදිහටම භාගයයි මෙන්න මේ පාදය 8යි මේ පාදය 8යි ඒ දෙන්න අතර කෝණය sin 60යි කියලා තියෙනවා. දැන් අපි හොයාගත්තා ඒක. right එතකොට භාගයයි 8 ගුණ කිරීම 8 වාරයක් sin 60. මේක සුළු කරාම 3යි 8 3 24 sin 60යි කියන්නේ මූල 3 බෙදීම 2යි ධන මෙතනත් 3 සොකරම 4යි 4ක් 2 32යි sin 60යි කියන්නේ මූල 3 බෙදීම 2යි. එතකොට මෙතන එනවා 12යි මූල 3 ධන 16යි මූල 3යි කියලා 12යි 16 එකතු කරාම 28යි මූල 3යි 28යි මූල 3යි වර්ග සෙන්ටිමීටර. ඒක තමයි උත්තරය. 4 වෙනි. හරි. 41 PQRS චතුරස්‍රයේ වර්ගඵල PQRS ඒකේ වර්ගඵලය ගන්න ගියාම අපිට ලේසි ක්‍රමයක් තියෙනවා. මොකද අපි ඒක නිකන් එක දිහා බැලුවොත් එහෙම අපිට හිතෙනවා ත්‍රිකෝණ දැන් කලින් හදපු ඒවත් එක්ක එක ත්‍රිකෝණ වල වර්ගඵල හොයලා එකතු කරලා ගත්තා නම් හොඳයි කියලා හිතෙනවා. හැබැයි එහෙම කරන්න ඕනේ. මොකද PQRS කියලා කියන්නේ අපිට පේන්නේ නැති ඒක මේ ට්‍රපීසියම. පාද දෙකක් සමාන්තරයි. අර P කියන ලක්ෂයේ 90යි කියලා දීලා තියෙනවා. ඒතකොට අපි දන්නවා පාද දෙකක් සමාන්තර වෙනවා ඒ අවස්ථාවේ. right නැවත ටියුට් එකට ගියොත් එතකොට පේන්නේ නැති පාද දෙකක් සමාන්තරයි. දරංශක 90යි. එතකොට මෙන්න මේ පාදයයි මේ පාදය සමානයි. හරිද? ඒතර අපි මේක ලියන්න පුළුවන් කෙලින්ම වර්ගඵලය සමානයි සමාන්තර පාද දෙක එකතුව 6 ධන ගැටලුවක් එනවනේ. ගැටලුවක් එන්නේ කොතනද? දැන් මෙන්න මේ පාදයේ දිග දන්නේ නැති. මේ කෑල්ලේ දිග දන්නේ. ඔය කෑල්ල දන්නේ. මේ කෑල්ල හොයන්නත් බැරි කමක් නැහැ. right අපි යම් ත්‍රිකෝණ සූත්‍ර වලින් ලේසි. ත්‍රිකෝණ සූත්‍ර වලින් ගත්තොත් මේක 1 2 3 කියලා හිතුවොත් වර්ගඵලය කෙලින්ම ලියන්න පුළුවන් 1 ධන 2 ධන 3 වර්ගඵලවල එකතුව කියලා. එතකොට 1 ලියන්නේ කොහොමද? භාගයයි ආධාරකය 4 ගුණ කිරීම ලම්බ කුස වාරයක් sin 90. ඒ දෙන්න අතර කෝණේ ඔයාලට පේන ඇති මෙතන පාද දෙකයි මේ දෙන්න අතර කෝණේ sin 90. ඊළඟට ලියන්න බලන්න. දෙවෙනි එකට මේ පාදයයි මේ පාදයයි මේ පාද දෙකයි පාද දෙක අතර කෝණේ
sin අගය. එතකොට එතන ලියන්න පුළුවන් භාගයයි 6 ගුණ කිරීම 2 ගුණ කිරීම sin 30 එකතු කිරීම. අනිත් එක මොකක්ද? මෙතනත් එනවා මේ පාද දෙකම දන්නවනේ. ඒ දෙන්න අතර කෝණයක් දාන්න. ඒතර අපිට ඒක ලේසියෙන් ලියන්න පුළුවන් භාගයයි 2 ගුණ කිරීම 2 ගුණ කිරීම sin 30යි කියලා ලියන්න පුළුවන්. පැහැදිලිද ළමයි? ඒතර අපිට එනවා මෙතන මෙයාට මෙයා සුළුනාම 2යි. එතකොට 4 2 8යි sin 9 කියන්නේ 1. sin 9 කියන්නේ 1යි. එතකොට 8ම තමයි එතන උත්තරේ වෙන්නේ. ධන මෙයාට මෙයා සුළුනාම 6යි sin 30යි කියන්නේ භාගයයි. ධන මෙතන මෙයාට මෙයා සුළුනාම 2 ගුණ කිරීම sin 30යි කියන්නේ නැවත භාගයයි. එතකොට මෙයාට මෙයා සුළුනාම 1යි මෙතන උත්තරේ මෙතන 3යි. එතකොට අවසාන වශයෙන් එනවා 8 ධන 3 ධන 1 ඒ කියන්නේ 12යි වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 12. वर्ग सेंटीमीटर 12. वर्ग सेंटीमीटर 12. ඊට පස්සේ ප්‍රධාන පරිමාණය මිලිමීටර් 0.5 කොටස් 19ක් වන කොටස් 20කට බෙදා උපකරණයක් තන ඇත. කුඩා මිලිම. ප්‍රධාන පරිමාණයේ කොටසක 2.5යි වන කොටස් තියෙන 20ක්. අපි ගන්න පුළුවන් 0.5 බෙදීම 20. උත්තරය බිඳුවයි 2.5 මිලිමීටර් කියලා තමයි එන්නේ. 0.25 මිලිමීටර්. උත්තරේ 2. කුඩා මිලිම මිලිමීටරයක් වන මීටර් කෝදුවකින් සෙන්ටිමීටර් 20ක දුරක් ලබා ගන්නා විට ඇති වෙන ප්‍රතිශත දෝෂය. ප්‍රතිශත දෝෂයක් අහන්නේ. ප්‍රතිශත දෝෂය සමානයි කුඩා මිලිමීටර 1යි කියන්නේ උපරිම දෝෂය මිලිමීටර 1යි. පිළිගත් මිනුම කොදුවේ මැනලා තියෙනවා සෙන්ටිමීටර් 20ක්. ඒ කියන්නේ මිලිමීටර් 200යි. ගුණ කිරීම 100ට. මේ දෙන්න කැපිලා සුළු වුණාම 0.5යි 100ට. 100.5යි. 100.5යි. ප්‍රතිශත දෝෂය. කුඩා මිලිම 0.1 මිලිමීටර වන කැලිපරයක හණු එකිනෙක ස්පර්ශ කළ විට පහත පරිදි වේ. එහි දෝෂය ගණනය කරන්න. ධන මූලාංක දෝෂයක් තියෙන්නේ. මොකද ඔයගොල්ලන්ට පේනවා ඇති ප්‍රධාන පරිමාණයේ බිඳුව මේ තියෙන්නේ මේන් m කියන්නේ ප්‍රධාන පරිමාණය මේ වර්නියර් පරිමාණය මේ දෙන්න සමපාත නැහැ. චුටි වෙනසක් තියෙනවා මෙතන මේ. රයිට් ඒ දෙන්න සමපාත නැහැ. ඒ දෙන්න සමපාත නැහැ කියන්නේ අනිවාර්ය මූලාංක දෝෂයක් තියෙනවා. දැන් මේ අවස්ථාවට අනුව මූලාංක දෝෂය ධන මූලාංක දෝෂයක්. ධන දෝෂය ලේසි ගන්න සමපාත කොටස වලින් පෙනෙති වර්නියර් එකකින් ගත්තම සමපාත කොටස මේක 1 2 3 එහෙම ගියාම මෙන්න මේ දෙක තමයි සමපාත කොටස. සමපාත කොටස 2යි කුඩා මිනුම 0.1යි උත්තරය 0.2යි මිලිමීටර 0.2යි මිලිමීටර උත්තරය 2. 46 ඉහත 45හි දැක්වෙන දෝෂය කුමක්ද කියලා අහනවා. ඒක ධන මූලාංක දෝෂයක්. ධන මූලාංක දෝෂයක්. ධන මූලාංක දෝෂයක්. පුද්ගල දෝෂ කියනවා, දෙකලවර දෝෂ කියන එක නම් තියෙනවා. ධන මූලාංක දෝෂයක්. ඉහත 45හි උපකරණයේ තහඩුවක ඝනකම ලබාගත් විට මිලිමීටර් 5ක් ලෙස ලැබිනි. එහි සත්‍ය පාඨාංකය අපි දන්නවා ධන මූලාංක දෝෂයක් තියෙනවා නම් තහඩුවක ඝනකමට ඇවිල්ලා තියෙනවලු මිලිමීටර් 5 මූලාංක දෝෂයේ අගේ අඩු කරන්න. ධන දෝෂයක් නම් මූලාංක දෝෂයගේ අඩු කරාම 4.0 මෙතන එනවා උත්තරය 8යි මිලිමීටර් කියලා. උපකරණයේ කුඩා මිනුම 0.1යි ඒ නිසා උත්තරය 4.8ක් ලෙස වාර්තා කරාට කමක් නැහැ. 4.8ක් විදිහට වාර්තා කරාට ගැටලුවක් නැහැ. උත්තරය 4. උත්තරය 4. වර්නියර් කැලිපරයකින් ලී කැබල් එක දිගමැනගත් විට එහි පහත ආකාරයට පිහිටයි. කුඩා මිනුම 0.1යි නම් මෙහි පාඨාංකය. දැන් මේ තියෙන්නේ ප්‍රධාන පරිමාණය, මේ තියෙන්නේ වර්නියර් පරිමාණය. දන්නවා මේ වගේ අවස්ථාවක පාඨාංකය ලබා ගන්නේ කොහොමද?
වර්නියර් බිඳුව පසු කළ ප්‍රධාන පරිමාණ කොටසේ අගය අපි හොයමු. වර්නියර් බිඳුව පසු කර මේ තියෙන්නේ වර්නියර් බිඳුව. එයා විසින් පසු කළ ප්‍රධාන පරිමාණ කොටසේ අගය තමයි මේක. ඒතර ඒකේ අගය හොයාගන්න අපිට උදව් වෙන්නේ මෙන්න මේ සෙන්ටිමීටර් 10 කියන එක. රයිට්. ඒ කියන්නේ සෙන්ටිමීටර වලින් හිතන්නේ නැහැ නේ අපි හැම වෙලෙම මං කිව්වනේ. ඒතර පාඨාංකයක් කියනකොට එයා සෙන්ටිමීටර් 10 කියන්නේ මිලිමීටර් 100යි. ඒ කියන්නේ මේක මිලිමීටර් 99. මේ මිලිමීටර් 98. මේ තියෙන මිලිමීටර් 97. ඒතර 97 98 99. ඒ කියන්නේ 97යි මිලිමීටර් එකතු කිරීම. සමපාත වර්නියර් කොටස බලන්න ඕනේ ඊළඟට. සමපාත වර්නියර් කොටස වලට පේන්නේ නැති මෙතන බිඳුව නම් 1 2 3 4 5 6 වෙනි කොටස සමපාතයි. 6 වෙනි කොටස සමපාතයි. එහෙනම් 6 වෙනි කොටස ගුණ කිරීම උපකරණයේ කුඩාම මිනුම 0.1 මිලිමීටර්. දැන් මේක සුළු කරාම 97.6යි මිලිමීටර් කියලා එනවා. උපකරණයේ කුඩාම මිනුම දශම ස්ථාන දෙකකට තියෙන ඉඳ ගැටලුවක් නැහැ. මෙතන උත්තරේ නැති ප්‍රශ්නිකුත් තියෙනවා. උත්තරේ නැහැ නේද? සර් සෙන්ටිමීටර එක මිලිමීටර වුණාම එනවා. එනවද? උත්තරයක්. නෑනේ 10න් බෙදන්න එපා. එතකොට 9.7යි 6යි සෙන්ටිමීටර. එන්නේ නැහැ. සර් 10යි මිලිමීටර කියලා ගත්තාම ඔව් 10යි මිලිමීටර කියලා ගත්තොත් එනවා. මතර සෙන්ටිමීටර කියලා තියෙන හින්දා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හොඳයි. ඒකෙත් තියෙනවා නේද දෝෂයක් කියන්නේ. සෙන්ටිමීටර නෙමෙයි මේක මිලිමීටර වෙන්න ඕනේ. අපි බලමු මිලිමීටර කියලා අරන්. චූටි දෝෂ වගේක් තියෙනවා එතන. ඔක බනින්න ඕනේ මේක මේ චෙක් කරපු එක නා. දවසක් ගත්තා චෙක් කරන්න. හොඳයි. එහෙම ගත්තොත් අපි දන්නවා මෙයා මිලිමීටර් 9 8 7. එතකොට පාඨාංකය එනවා 7යි මිලිමීටර් එකතු කිරීම සමපාත කොටස 1 2 3 4 5 6 6 ගුණ කිරීම 0.1 මිලිමීටර්. එතකොට මේක එකතු වුණාම 7.6යි මිලිමීටර්. එතකොට උත්තරය 5. උත්තරේ 5 කියලා ගමු. ඒ දෝෂ සහිත ඒවා Taman අතින් වැරදිලා තියෙනවා නම් ඒකට එක්ස්කියුස් එකක් තියෙනවා. මම මේ ප්‍රශ්න 60 සාකච්ඡා කළ ඉවරනම මට අවංකව කියන්න ඕන මේ 60න් කීයක් හරිද කියලා. හැබැයි එතනදී ඔයගොල්ලන්ට ඇත්තටම වැරදුනේ නැත්නම් අපි හිතමු වැරදුන්නේ නැහැ මම සෙන්ටිමීටර වලින් ගත්ත උත්තරේ හරි. නැත්නම් වැරදුනේ මේ ප්‍රශ්නේ ඒ සෙන්ටිමීටර මීටර ප්‍රශ්නේ හින්දා කියලා අවංක අවබෝධයක් තියෙනවා නම් ඒක all දාගත්තට කමක් නැහැ. all කියලා දාගත්තට කමක් නැහැ. ඊට ඉහත කැලිපරේ 0.3ක් මිලිමීටර් ධන මූලාංක දෝෂයක් පැවතුනේ නම් සත්‍ය පාඨාංග ධන දෝෂයක් නම් අඩු කරන්න ඕන. ලැබුණු පාඨාංකය 7.6යි. අඩු කරනවා 0.3ක්. උත්තරය 7.3යි මිලිමීටර්. 7.3යි මිලිමීටර්. ඒ ප්‍රශ්නේ ගොඩනගා ගන්න පුළුවන් ඒ විදිහට. පහත වර්නියර් කැලිපරේ මූලාංක දෝෂය ගණනය කරන්න. මූලාංක දෝෂයක් තියෙනවද බලන්න. ඔව්. වර්නියර් පරිමාණයේ බිඳුව ප්‍රධාන පරිමාණයේ බිඳුව පහු කරන් ගිහිල්ලා. එහෙනම් මූලාංක දෝෂයක් තියෙනවා. එහෙනම් මූලාංක දෝෂයේ අගය අපිට ගන්න පුළුවන් ඍණ මූලාංක දෝෂයක් තියෙන්නේ. ඒ නිසා මේකේ වරණක් ඇතුලේ තියෙනවා මෙහි ප්‍රධාන පරිමාණයේ මිලිමීටර 1 කොටස් 9ක් වර්නියර් කොටස් 10කට බෙදා තියෙනවා. ඒ කියන්නේ උපකරණයේ කුඩා මිනුම කීයද? එකක් මිලිමීටර 1 කොටස් 9ක් 10කට බෙදලා නම් කුඩා මිනුම 0.1යි. බලන්න එකෙන් ගන්න පුළුවන් දේවල් කුඩා මිනුම 0.1යි. ඒ වගේම ඍණ මූලාංක දෝෂයන් තියෙන්නේ. වර්නියරේ තියෙන කොටස් ඔක්කොම 10ක්. සමපාත වර්නියර් කොටස අපිට හොයා ගන්න. මෙතන බිඳුව නම් 1 2 3 4 තමයි සමපාත වර්නියර් කොටස. එහෙනම් අපිට ඍණ මූලාංක දෝෂය අගය ලියන්න පුළුවන්. මුළු වර්නියර් කොටස් ගන්න 10යි. මේ මෙතන තියෙන වර්නියර් කොටස් 10යි කියලා. අඩු කිරීම සමපාත වර්නියර් කොටස 4. ගුණ කිරීම උපකරණයේ කුඩා මිනුම 0.1යි. උත්තරය 0.6යි මිලිමීටර්. 0.6යි මිලිමීටර්. උත්තරය 3. 50 උත්තරය 3 වෙනි එක. ඉහත 50 උපකරණයේ සිලින්ඩරයක විස්කම්භය මැනගත් විට පහත පරිදි වේ. දෘශ්‍ය පාඨාංගය. මතක තියාගන්න දෘශ්‍ය පාඨාංගය. දෘශ්‍ය පාඨාංගය කියන්නේ ඇත්තටම අපිට මේ පේන පාඨාංගය කීයද කියලා තමයි අහන්නේ. පේන පාඨාංගය ගන්න අපිට ලොකු දෙයක් කරන්න අවශ්‍ය නැහැ.
වර්නියර් බිඳුව විසින් පසු කළ ප්‍රධාන පරිමාණ කොටසේ අගය කීයද? වර්නියර් බිඳුව විසින් පසු කළ ප්‍රධාන පරිමාණ කොටසේ අගය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ වර්නියර් බිඳුව. මේ තියෙන්නේ වර්නියර් බිඳුව. යා විසින් පසු කළ ප්‍රධාන පරිමාණ කොටසේ අගය තමයි මෙතන තියෙන්නේ. කීයද ඒක? මෙතන සෙන්ටිමීටර් 1යි කියන්නේ මිලිමීටර් 10යි. කියන්නේ මේ මිලිමීටර් 11. එතන එනවා මිලිමීටර් 11යි කියලා. මිලිමීටර් 11 එකතු කිරීම. සමපාත වර්නියර් කොටසේ අගය මෙන්න මෙතන තියෙනවා. ඔයාලට පේනද? මේ බලන්න මෙන්න මෙයා තමයි සමපාත වර්නියර් කොටස. ඒතර මේ සමපාත වර්නියර් කොටස අපිට ගන්න පුළුවන්. මෙන්න මේක තමයි සමපාත වර්නියර් කොටස. එක මෙතන වර්නියර් බිඳුව ඊළඟට 1 2. මේ තියෙන වර්නියර් කොටස සමපාත කොටස 2. ඒතර මෙතන 11 මිලිමීටර් ඒකට එකතු කරනවා. සමපාත කොටස ගුණ කිරීම උපකරණයේ කුඩාම මිනුම. කලින් එකේමයි කලින් උදාහරණය වගේමයි උපකරණයේ කුඩා මිනුම 0.1යි. උත්තරේ 11.2 මිලිමීටර් කියලා එනවා. මේ තමයි දෘශ්‍ය පාඨාංකය 11.2 මිලිමීටර්. 11.2 මිලිමීටර් කියන්නේ පළවෙනි උත්තරය. ඉහත සිලින්ඩරේ සත්‍ය පාඨාංකය යනවා. සත්‍ය පාඨාංකය කියලා කියන්නේ අපිට දැක්ක ධන මූලාංක දෝෂයක් තියෙනවා. ධන දෝෂ ඍණ දෝෂයක් තියෙනවා අපි දැක්කා. ඍණ දෝෂයගේ 0.6යි කියලා අපිට ආවා. ඍණ දෝෂය අපි හඳුනාගත්ත නිසා මේ දෘශ්‍ය වූ පාඨාංකයට එකතු කරනවා ඍණ දෝෂයේ අගය. ඍණ දෝෂයගේ අපි එකතු කරනවා. එතකොට එකතු කරාම කොහොමද දෙන්නේ බලන්න. ඍණ දෝෂයගේ අපි එකතු කරන්න පුළුවන්. එතකොට ආවේ කීයද? ආවේ 11.2යි කියලා ආවේ. 11.2ට එකතු කරනවා 0. කීයද තමයි ආවේ? 6ක් මෙන් සර්. 0.6ක් නේ. 11.8යි මිලිමීටර්. 11.8යි මිලිමීටර් උත්තරේ 5. උත්තරය 5. ඊළඟට අහනවා අපෙන් මෙම දත්ත අණුව L1 සහ L2 අතර අනුපාතය. L1 සහ L2 අතර අනුපාතය. මේ මොකක්ද? අපි ඡාප දිගවල ලියලා බලමු. මේ රූපයට අදාළව. මෙයාගේ L1 සමාන වෙන්න ඕන මේ කෝණය θ කියලා දාගමු. අපි දන්නවනේ S සමානයි R θ නේ. R θ. එතකොට R කියන්නේ capital R වාරයක් θ. L2 සමාන වෙන්නත් ඕන simple R වාරයක් θ. හරිද? ඒතර අපෙන් අහන්නේ L1 හා L2 අතර අනුපාතය. එහෙනම් මම L1 බෙදනවා L2කින්. එතකොට මේ පැත්තෙන් R θ බෙදෙනවා R simple R θ. ගෙන් මෙයාට මැස්ලුලාම R බෙදීම simple R. ඒතර උත්තරේ මොකද්ද? R බෙදීම simple R. උත්තරය 2. හේතුව L1 හා L2 අතර අනුපාතය. L1 බෙදීම L2 තමයි අහලා තියෙන්නේ. දෙක මාරු කරගන්න එපා. capital R බෙදීම simple R උත් අවුලක් වෙනවා. L1 බෙදීම L2 තමයි අහලා තියෙන්නේ. L1කට ලියපු ප්‍රකාශනයෙන් බෙදෙනවා L2කට ලියපු ප්‍රකාශනයෙන්. කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග 3L. මෙහි අරය පමණක් දෙගුණ කළ විට ඡාප දිග වන්නේ. ඒතර අපිට කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවලු. එයාගේ ඡාප දිග 3L. ඒ කියන්නේ 3L සමාන වෙන්න ඕන R වාරයක් θට. ඔකට වෙන්න ඕන. හැබැයි මේකේ අරය පමණක් දෙගුණ කරනවලු. එතකොට ඡාප දිග අපි ගමු S කියලා. එහෙනම් S සමානයි 2R වාරයක් θට. හැබැයි උගලන්ට පේනවා මෙන්න මේකේ R θ වෙනුවට ආදේශ කරන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ 3L. එතකොට 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 3L 6L ලෙස දැක්වෙනවා. අරය දෙගුණයක් කරොත් පැවති ඡාප දිගමින් දෙගුණයක් වෙනවා ඡාප දිග. 6L වෙනවා. ඒතර උත්තරය 6L. 3L කියන එක සමානයිනේ R θ කියලා අපි හිතනවා. දීලා නැහැ R කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපිට කියනවනේ අරය කියන එක R කියලා ගත්තොත් ඒක දෙගුණයක් වෙනවා කියලා. එතකොට අපි අරය R කියලා හිතලා ප්‍රකාශනයක් ලියනවා. රයිට්. එතකොට θ නියතයි. θ වෙනස් වෙනවා කියලා කියන්නේ නැහැ. කෝණය වෙනස් වෙනවා කියලා කියන්නේ නැහැ. දැන් මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. මෙයා θ මෙයා R. හැබැයි මොකද කරනවා කියන්නේ? මේක මෙහෙම අරය දෙගුණයක් කරනවලු. එතකොට දැන් මෙයත් R R. එතකොට මෙතන 2යි R. හැබැයි θ කෝණය වෙනස් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ දුර 3L නම් මොකද වෙනවා කියන්නේ? මේ දුර මම ගත්තා S කියලා. එතකොට මේ S සමාන වෙනවා 3L වගේ දෙගුණයකට. හරි. 6L.
53 උත්තරේ එක. මාරු කරගන්න එපා ඒක. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය එහි චාප දිගට දරන අනුපාතය වන්නේ අර R බලමු. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. වර්ගඵලය අපි ලියන්නේ A සමානයි භාගයක් R වර්ගය θ. R ඒ කැපිටල් R නේ. දැන් අපි කැපිටල් R ම දාමු මෙතනට. කැපිටල් R වර්ගය θ. එනිකට වර්ගඵලය. චාප දිග S සමානයි කැපිටල් R වාරයක් θ. S සමානයි R θ. ඒක අපේ සූත්‍රය. S සමානයි R θ. එහෙනම් මම කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය එහි චාප දිගට දරන අනුපාතය. ඒ කියන්නේ A බෙදීම S කියන එක තමයි අහන්නේ. එහෙනම් A කියන්නේ භාගයයි R වර්ගය θ බෙදීම R θ. θ කැපෙනවා. මෙතන R එකට R එකක් කැපෙනවා. භාගයයි R නැත්නම් R බෙදීම 2යි. උත්තරය R බෙදීම 2යි. 1. උත්තරය R බෙදීම 2යි. ඊළඟට කුඩා මිනුම ග්‍රෑම් 1ක් මිලිග්‍රෑම් කුඩා මිනුම මිලිග්‍රෑම් 1ක් වන ස්කන්ධය බඳින උපකරණයකින් ග්‍රෑම් 2ක් මැන ගැනීමේදී සිදුවන දෝෂ ප්‍රතිශතය. අපි දන්නා ප්‍රතිශත දෝෂය කියන්නේ උපරිම දෝෂය. උපරිම දෝෂය කුඩා මිනුමට සමානයි. 1යි මිලිග්‍රෑම් ලබාගත් මිනුම ග්‍රෑම් 2යි. ග්‍රෑම් 2යි කියන්නේ මිලිග්‍රෑම් නේ. දැන් කුඩා මිනුම එහෙනම් ග්‍රෑම් මිලිග්‍රෑම් කරන්න මොකද කරන්නේ? ග්‍රෑම් එකක් කියන්නේ මිලිග්‍රෑම් 10ක්. නේද? මේක 10න් ගුණ වෙන්න ඕන. මිලිග්‍රෑම් ගුණ කිරීම 100. මෙයාට මේ අසල වෙලා මෙයාට මේ අසල වෙලා 100ට 5යි. උත්තරේ 100ට 5යි. දැන් ඒකක සම්බන්ධව පරිස්සමෙන් මිලිග්‍රෑම් තියෙන්නේ ග්‍රෑම් වලින් තමයි මැනපු පාඨාංකය තියෙන්නේ. ග්‍රෑම් එකක් කියන්නේ මිලිග්‍රෑම් 10යි. කුඩා මිනුම 0.01 මිලිමීටර වන ස්තුරුප්වාමානයකින් x නම් දිගක් ලබා ගැනීමේදී දෝෂ ප්‍රතිශතය 100ට 1ක් විය. x හි අගය අර කලින් එකමයි. 1 සමානයි කුඩා මිනුම 0.01යි බෙදීම ලබාගත් මිනුම x ගුණ කිරීම 100. මේක සුළු කරාම x සමානයි 1යි මෙතන මිලිමීටර නේ එකකය. ඒතර උත්තරය 1යි මිලිමීටර කියලා තමයි එන්නේ. මිලිමීටර 1යි. මිලිමීටර 1යි. අට වර්ග සෙන්ටිමීටර් 10ක් වර්ග මීටර් වලින් ප්‍රකාශ කළ විට ලැබෙන අගය. වර්ග සෙන්ටිමීටර් බලන්න හදාගන්න විදිහ 10ක් වර්ග සෙන්ටිමීටර්. මේකේ තේරුම මොකද්ද? 10යි සෙන්ටිමීටර් ගුණ කිරීම 10යි සෙන්ටිමීටර්. මම මෙයා 100ෙන් බෙදුවම සෙන්ටිමීටර් කැපෙනවා. මෙයා 100ෙන් බෙදුවම මෙයාගේ සෙන්ටිමීටර් කැපෙනවා. දැන් වර්ග මීටර් වෙලා තියෙන්නේ. ඉතින් සුළු කරගන්න ඕනේ. කොහොමද සුළු වෙන්නේ? 10 බෙදීම 100 ගුණ කිරීම 10 බෙදීම 100 ගුණ කිරීම වර්ග මීටර. දැන් හරිනේ වර්ග මීටර කියන එකක හැදිලා තියෙන්නේ. එතකොට මෙතන බිංදු දෙකට මේ බිංදු දෙක කැපිලා ගියාම මෙතන එනවා 1 ගුණ කිරීම 10 ඍණ 2ක් කියලා. එකේ වටිනාකමක් නැහැ. 10 100 කියන එක උඩට ගියාම 10 ඍණ 2යි. 1 ගුණ කිරීම 10 ඍණ 2යි. උත්තරේ 5. 1 ගුණ කිරීම 10 ඍණ 2යි. පොඩි දෝෂයක් වුණා. 10 රින් 3ක් වෙනවා. එතන හදන්න මෙන්න මෙහෙම වෙන්නේ. ඔයගොල්ලෝ මේක හරි සරලව ගන්නත් පුළුවන්. වර්ග සෙන්ටිමීටර් 10 රින් 4 රින් ගුණ කරන්නේ. ඒතර 10 රින් 3ක් එන්නේ. මෙන්න මෙහෙම එන්නේ. 10යි සෙන්ටිමීටර් වර්ග 10 ගුණ කිරීම 10යි මෙහෙම එන්න ඕන.
10ක් වර්ග සෙන්ටිමීටර කියලා ලියන්න ළමයි 10යි සෙන්ටිමීටර් ගුණ කිරීම සෙන්ටිමීටර. කොහොමද තියෙන්නේ? මෙයා cm බෙදුවම 1 සෙන්ටිමීටර කැපෙනවා. ඒතර මෙයාට මෙයා කැපුණාම 10 3යි ඉතිරි වෙන්නේ. එක බෙදීම 10යි වර්ග මීටර. ඒතර මේක එනවා 10 ඍණ 3යි වර්ග මීටර. මේකම තමයි 1 ගුණ කිරීම 10 ඍණ 3යි වර්ග මීටර කියන්නේ. ඒතර උත්තරේ 1 ගුණ කිරීම 10 ඍණ 3යි. 1 ගුණ කිරීම 10 ඍණ 3යි. උත්තරේ 4. උත්තරේ 4. නැත්නම් ඔයාලා නිකම් ලියන්න බලන්න වර්ග සෙන්ටිමීටර් 10යි කියන්නේ 10 ගුණ කිරීම 10 ඍණ 4යි වර්ග මීටර. ඒතර 10 ඍණ 4යි 10යි කියන එක සුළු වුණාම 10 ඍණ 3යි වර්ග මීටර. ඔහමත් ගන්න පුළුවන්. වැරද්දක් නෑ. උත්තරය 4. උත්තරය 4. 59 මෙතන වරහන් ඇතුලේ ඝන මීටර කියලා දීලා තියෙන්නේ. නෑ එතන වැරදීමක් තියෙනවා. වර්ග මීටර කියලා වචනෙන් තියෙන උත්තරක් තියෙන වර්ග මීටර වලින් නේද? ඔයා ඝන මීටර වලින් හැදුවද ඔක? බෑනේ වර්ගඵලයක් පරිමායයකින් ප්‍රකාශ කරන්නත් බෑ. එතන ඒක ඔයාට වැරද්දක් වෙලා තියෙනක තේරුම් ගන්න පුළුවන් තැනක් ඒක කොහමද? දැන් වර්ගඵලය දීලා තියෙන එක ඝන මීටර වගේ පරිමායයකින් ලියන්නේ බෑ. ඒක වර්ග වෙනවා මෙතන වෙලා තියෙනවා. මේ PC එකට දුන්නනේ මම මේක චෙක් කරන්න කියලා අඩුපාඩු. ඊට පස්සේ මේ PC චෙක් කරලා තියෙන විදිහ තමයි. ඉස්කුරුප්පු ආමානයකින් නලයක විස්කම්බයේ ස්ථාන කිහිපයකින් ලබාගත් විට පහත පාඨාංක ලැබිනි. එහි විස්කම්බය වෙනුවෙන් ඔක්කොම ළමයි මිලිමීටර වලින් තියෙන්නේ. ගන්න ඉතින් Tamanට කැල්ලෙකුත් දෙනවනේ විභාගෙත් නේද? කැල්ලේ කරන් ගැව්වා බෙදුවා පාඨාංක සංඛ්‍යාවෙන් 4 ධන 4.02 ධන 3.9යි 8 ධන 4.01 එකතු කිරීම 3.9යි 9 එකතු කිරීම 4 බෙදනවා අපි කීයෙන්ද පාඨාංක කීයක් තියෙනවද 1 2 3 4 5 6ක් තියෙනවා බෙදීම 6. ඒතර උත්තරේ කීයද? මිලිමීටර් 4යි. මිලිමීටර් 4යි. දැන් ඔයගොල්ලෝ දෙන උත්තරේ මොකක්ද? අපි දන්නවා මිලිමීටර් 4යි කියලා ලියන්න බෑ. 4.0 මිලිමීටර කියන එක තමයි පිළිතුර වෙන්නේ. ඒකට ඇත්තට මේකේ තියෙන ඒ උත්තරේ විතරයි. ඒ නිසා උත්තරය 3. උත්තරය 3. අවසාන ප්‍රශ්නය. කුඩා ගෝලයක විස්කම්බය මැනීමට සුදුසු උපකරණය වන්නේ. කුඩා ගෝලයක්. මීටර වල හරියන්නේ නැහැ. නිලුම්පති හරියන්නේ නැහැ. වර්ණයේ කුඩා ගෝලයක් කියන්නේ බයිසිකල් ගෝලයක් වගේ එක විස්කම්බය ගන්න වර්ණයේ කැලිපරේ හරියන්නේ නැහැ. චලනික්ෂ හරියන්නේ නැහැ. වඩාත්ම සුළු මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමානය. මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමානය. මොකද මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමානය මේ වගේ තියෙනවනේ මේ මෙහෙම වර්ගඵල දෙකක්. ඉද්ද කිනිහිරේ අතර මෙහෙම බෝලයක් තියුවම හොඳ ලස්සනට මෙහෙම ස්පර්ශ වෙනවා. හොඳට ස්පර්ශ වෙනවා. වර්නියර් එකෙන් කරන්න ගියාම අපි දන්නේ නැහැ විස්කම්බයේද ස්පර්ශ වුණේ කියලා. සවුත්තරය 2. හොඳයි. දැන් මට ඔයගොල්ලෝ එවන්න ඕන කීයක් හරිද කියලා. මගේ තියෙනවනේ අපේ මොබිටල් නම්බර් එක. ඒකට එවන්න මේ 60න් කීයක් හරිද කියලා. එතකොට මේ 60න් කීයක් හරිද කියන එක හදා ගන්නකොට ඔයගොල්ලෝ මොකද කරන්න ඕන? ඔයගොල්ලෝ කරන්න ඕන දේ තමයි තමන්ට වැරදුනේ තමන්ට අවබෝධයක් තියෙනවා නම් ඒක වැරදුනේ ඇත්තටම මේ අපේ මේ අගයන් වල තිබුණු දෝෂ සහිත ස්වභාවය නිසා කියලා අපි වෙනස් කරා ප්‍රශ්න 3ක් 4ක් විතර. හරි ඒ ටික ඕල් දාගන්නකො. ඒ ටික ඕල් දාගෙන අනිත් එකට කීයක්ද කියලා මට කියන්න. ගැටලු සහගත ප්‍රශ්න ආවේ කීයක්ද කියලා මම කියන්නම් ඉන්නකො. වෙනස් කරගත යුතු ප්‍රශ්න ආවේ පළවෙනිදීම 4 මම පොඩ්ඩක් වෙනස් කරා 4. ඊළඟ මම ආයෙ වෙනස් කරා 10. තොර 2යි. ආයෙ මම වෙනස් කරා 14. 3යි. 16ට මම එක වෙනසක් කියලා දකින්නේ නැහැ ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. 3යි. ආයෙ මම වෙනස් කරා 30. 4යි. ආයෙ මම 27 වෙනි එකේ උත්තරේ තිබුණේ නැහැ. ඒකත් ඉතින් ඔයගොල්ලෝ උත්තරේ ලියා ගන්න පුළුවන්. ඒක තමයි. ඒකත් ගමුකෝ 5යි. ආයෙ වෙනසක් කරපු ඒ වගේම ඔයගලන්ට උත්තරේ ගන්න බලපෑමක් වෙන්නේ 5යි පිළිතුරට බලපෑමක් වෙනවා නම් වෙන්න පුළුවන් වෙන්නේ ඔව් MCQ 5ක් පෝල් දෙනවා ඉතිරි 55න් කීයක් තියෙනවද කියලා මට එවන්න 55න් කීයක් තියෙනවද කියලා මට බලන්න රයිට් එහෙනම් අද දවසේ වැඩ අවසන් හැමෝටම සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු